ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ රටේ බලගතුම ආයතනවල වෘත්තීය සමිතින් වලට නායකත්වය දෙන සහෝදරවරුන්ගෙන් වරාය පෙට්‍රෝලියම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ ශාස්ත්‍රවල වෘත්තීය සමිති වලට නායකත්වය දෙන අපේ සහෝදරවරු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අද අපි රටේ ජනතාවත් එක්ක සංවාදයක් ආරම්භ කරනවා. අපේ රටේ විකිණීම එන අපේ රටේ සම්පත් දීපල විකිණීම පිළිබඳවත් අපේ රටේ සම්පත් අයිතිය බිලිදීම පිළිබඳවත් ඒ වගේම මේ එක්කා ගිවිසුම් පිළිබඳව. ඒ මොකද අපි හිතනවා වර්තමාන ආණ්ඩුව අපේ රටේ ආර්ථිකයට කරමින් තිබෙන බරපතලම විනාශය මෙම ශාස්ත්‍ර තුන හරහා ඉතා හොඳින් පෙන්눔 කරනවා. එකක් විකිණීම, අනෙක බිලිදීම, අනෙක එක්කා ගිවිසුම. එනිසා මේ පිළිබඳ පුළුල් සංවාදයක් සාකච්ඡාවක් මේ රට තුල ආරම්භ කළ යුතුයි කියලා අපි කල්පනා කරා. ඒ අතර අපි එහෙම කල්පනා කරනකොට හැබැයි රට තුල වෙනස් වර්ගයේ ආందోලනයට තුඩු දෙන ආందోලනයට ලක් කළ හැකියයි කියලා කල්පනා කරන ප්‍රශ්න ගණනාවකුත් මතුවලා තිබෙනවා. මම හිතනවා පළමු කොටම මේ සාකච්ඡාවට බඳුන් කරන්න උත්සාහ කරන ආందోලනයක් ඇති කරන්න උත්සාහ කරන ප්‍රශ්න පිළිබඳව යමක් කියවිය යුතුයි කියලා. එකක් තමයි මේ දවස්වල විශේෂම පරාජයටපත් වූ රාජපක්ෂ කල්ලි විසින් වපුරමින් තිබෙනවා යලි කොටි නැගිටීද කියලා. කියන්නේ LTT සංවිධානයේ යලි නැගිටිනවෝ කියලා කෑමොර දීමක් තිබෙනවා. ඒත් අපි හරියටම තෝරාගන්න ඕන මොකද්ද වෙමින් තිබෙන්නේ කියලා ඉතින් කෙටියෙන්. LTT සංවිධානයේ යුදමේ ලෙස පරාජය වීමේ ආකාරය ගත්තා. ඒ නායකත්වයේ ඇතුළු සියලු දෙනාම යුද්ධයේදී ඝාතනය වීම සහ පරාජයේ ස්වභාවය ගත්තත් LTT සංවිධානයේ අනුගමනය කරමින් තිබුණු සංවිධාන ආකෘතිය ගත්තත් එහි දේශපාලන වමනාව ගත්තත් යලි සන්නද්ධ මේ LTT ව්‍යාපාරයක් අපේ රටේ ගොඩනැගීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවමයි. ඒකයි ඇත්ත. හැබැයි උතුරෙත් අන්තවාදී ජාතිවාදී ඉතා අතලොස්සක් මේ සඳහා ඒ බෙදුම්වාදී දේශපාලනයන් සඳහා යම් ප්‍රයත්නයක් දරනවා. හැබැයි උතුරේ පොදු දෙමළ ජනතාවගේ මානසිකත්වයක නෙවෙයි. මොකද උතුරේ පැන නැගුණේ සන්නද්ධ ව්‍යාපාරය හරහා සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් තිබුණා. ඒ සන්නද්ධ කණ්ඩායම් ගණනාවෙන් වැඩිපුරම පීඩාවට, තර්ජනයට සහ ජීවිත අනාරක්ෂිතභාවයට පත් වුණේ උතුරේ ජනතාව. මියගියේ උතුරේ අම්මා තාත්තගේ දරුවෝ. අනාරක්ෂිත වුණේ ඔවුන්ගේ ජීවිත. ඒ නිසා පොදු උතුරේ දෙමළ ජනයා යලි එවැනි වර්ගයේ සන්නද්ධ ව්‍යාපාරයට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂ කල්ලියට තිබුණට යලි උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් පිළිබඳ වමනාව උතුරේ ජීවත් වෙන දෙමළ ජනතාවට නැහැ. ඒක සහතිකයි. උන්ට නැහැ මේ වමනාව. උන් තමයි වැඩිම මේකෙන් බැට කාපු නිසා. ඊළඟ ඒතර උන් කියනවා නෑ උතුරේ ජනතාව එහෙම නැතුණාට ඩයස්පෝරාව ඉන්නවා. ලංකාවේ භූමිය ඇතුලේ බෙදුම්වාදී ව්‍යාපාරයක් නොමැතිව ලංකාවෙන් පිටස්තර බෙදුම්වාදී ව්‍යාපාරයක පැවැත්ම ඉතාම වටිනාකමක් නොවැදගත් පැවැත්මක්. වටිනාකමක් නැති පැවැත්මක්. කල්පනා කරලා බලන්න. ඔය ගොඩාක් යුරෝපා රාජ්‍යයන්ට ගිහපු ලංකාවේ අය තුන්වෙනි පන්තියේ පුරවැසියන් ලෙස තමයි සලකන්නේ. ඒ නිසා
අපි වෙනි රටවල් වලින් ගියපු කණ්ඩායම් විවිධ ආකාරයෙන් එකතු වෙනවා. සිංහල බෞද්ධ ජනතාව වෙසක් උත්සවයට එකතු වෙනවා. එමෙත අවුරුදු උත්සවයකට එකතු වෙනවා. ඒ වගේම දෙමළ ජනතාව සංස්කෘතික උත්සවයකට එකතු වෙනවා. මේ විදිහේ එකතු වෙච්ච සාකච්ඡාවකට නැගලා ලංකාවේ වෙනම රටක් හදනවා කියලා කෑමර දෙනවා. පහුවදා ඉඳන් වැඩට යනවා. ආයි අවුරුද්දකට සැරයක් එකතු වෙලා කෑමර දෙනවා. ඒ නිසා ලංකා භූමියේ බලවත් බෙදුම්වාද ව්‍යාපාරයක් නොමැති තාක්කල් ඩයස්පෝරාව හිස් පඹයෙක් විතරයි. ඒකට බිය යුතුත් නැහැ. ඊළඟ නැමේ යුද්ධෙන් කරගන්න බැරි වෙච්ච දේ විවස්ථාවෙන් කරගන්න උත්සාහයක් දරනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තිබෙන ව්‍යවස්ථාව වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම පිළිබඳව නිශ්චිත ලෙස සඳහන් කොට තිබෙනවා. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව වෙනුවට වෙන ව්‍යවස්ථාවක් ගේනවා නම් ගෙන එන්නේ කෙසේද කියා සඳහන් කොට තිබෙනවා. ඒ කියන්නේ තිබෙන ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කොහොමද? ව්‍යවස්ථාවක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය අරගෙන ඒ 3/2 අනුමැතිය ජනාධිපතිවරයාට දන්වලා ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් ඇඳවිය යුතු තිබෙනවා. ඒ නිසා කාගේ හරි ඔළුවේ පැන නගින හිතලු වලට අපේ රට ව්‍යවස්ථාවක් හදන්න බෑ. ඒතර කාට හරි කියන්න පුළුවන් එහෙනම් 13 වෙනි සංශෝධනය කොහොමද ආවේ? ඒක සංශෝධනය. ඒකට 3/2 විතරයි ඕන වුනේ. 3/2 විතරයි ඕන වුනේ පාර්ලිමේන්තුවේ. හැබැයි තිබෙන ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට නව ව්‍යවස්ථාවක් ගෙන එන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 අවශ්‍යයි. ජනතාවගේ ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ නිසා මොකද වෙන්න ඕන? පාර්ලිමේන්තු ව්‍යවස්ථාව ඉදිරිපත් වෙන්න ඕන. දැන් යන ක්‍රියාවලිය බලමු. දැන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් පිහිටවලා තිබෙනවා. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාව සභාවක් හැටියට කටයුතු කරනවා. ඒකෙන් ස්ථාවර කමිටුවක් පිහිටවලා තිබෙනවා. ඒ ස්ථාවර කමිටුව විසින් ව්‍යවස්ථාව සකස් කරාට පසුව පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරලා ව්‍යවස්ථා සභාවෙන් අනුමත වූාට පසුව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූාට පසුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3/2 අනුමත වූාට පසුව ජනමත විචාරණයට ගිහිල්ලා පමණයි මේ ව්‍යවස්ථාව වෙනස් කළ හැක්කේ. ඉතින් ඔය කෑ ගහන කෙනාට තියෙන තදියමට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. එතකොට ඒ ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු ශ්‍රී ලංකාව නොබෙදිය හැකි නොබෙදුණු රාජ්‍යයක් එය අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතුයි. විවාද තියාගන්න එපා. ඒ නිසා මේ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව වෙන දේශපාලන වමනාවක් වෙනුවෙන් පැන නැගලා තිබෙන්නේ. රාජපක්ෂ මහත්තයා ඇතුළු ආණ්ඩුව ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව කරලියට ගෙන එන්න කැමති. ඒගොල්ලෝ තාමත් ටිකක් කනගාටුවෙන් ඉන්නේ අවශ්‍ය ප්‍රමාණයට මේක නෑනේ රටේ ප්‍රශ්නයක් බවට පත් වෙලා. එයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ආණ්ඩුව කල්පනා කරනවා. තමන්ගේ සියලු නොහැකියාවන්, තමන්ගේ සියලු දුබලතාවයන්, ආර්ථික ඇතිවේ තිබෙන මහා කඩාවැටීම, දේශපාලන ඇතිවී තිබෙන මහා සෝදාපාලුව, ඇති කළ තිබෙන නාස්තිය, ඇති කළ තිබෙන මහා වංචා දූෂණ සියල්ල අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා යයි කියන කඩතුරාවෙන් වසා ගන්න. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය වෙයි තිබෙනවා මේක වඩාත් වැඩියෙන් සමාජයට ගේන්න. පරාජිත රාජපක්ෂ කල්ලියට ඒගොල්ලන්ට හොරකම් ගැන කතා කරන්න බෑ. ඒතකොට කියන ඔයගොල්ලෝ ඊටත් වඩා හුරුනේ කියනවා. නේද? ඒගොල්ලන්ට මාධ්‍ය නිදහස ගැන කතා කරන්න බෑ. ඔයගොල්ලෝ මාධ්‍ය වෙඩි තිපුවයින කියනවා. ඒගොල්ලන්ට ජනතා උද්ඝෝෂණ ගැන කතා කරන්න බෑ. ඔයගොල්ලෝ ජනතා උද්ඝෝෂණ වල වෙඩි තිපුවයින කියනවා. ඒගොල්ලන්ට නාස්‍ය ගැන කතා කරන්න බෑ. ඔයගොල්ලෝ ගුවන් යාන අරගෙන රෝකේ සවාරි ගහපුවයින කියනවා. ඒගොල්ලෝ රාජ්‍ය යහපාලන ගැන කතා කරන්න බෑ. ඥාතින් හැමතැන පුරවපුවයින කියනවා. ඒ නිසා වෙන කිසිවක් වුන්ට ගන්න බෑ. ඔවුන් නෙල්ලෙන් හදනවා ව්‍යවස්ථාව. ඒ නිසා රනිල් මෛත්‍රී කඳවුරත් පරාජිත රාජපක්ෂ කල්ලියත් ව්‍යවස්ථාව ෆුට්බෝලයක් බවට පත් වෙලා ඒකේ සංවාදයේ ඒකට පහර දීමට හරි කැමතියි.
එතකොට රාජපක්ෂ මහත්තයාට දේශප්‍රේමී වෙන්න පුළුවන්. වංචා දූෂණ නාස්ති ඔක්කොම වහගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට රටේ හොඳ දිශාවට ගෙන විවස්ථාවක් ගේනවා කියලා ඔක්කොම බැරිකම් වහගන්න පුළුවන්. එනිසා මේ විවස්ථාව පිළිබඳ බෙදීම ෆුට්බෝලයක් බවට පත් කරගෙන එක පැත්තකින් මෛත්‍රී රනිල් හවුලත් අනිත් පැත්තෙන් පරාජිත රාජපක්ෂ කල්ලියත් ඒක ෆුට්බෝලයක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඊට පතුලෙන් දිවෙන ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා අපි විසඳිය යුතුයි. ඒ විතරක් නෙවෙයි. ඊළඟ කියනවා නෑ මේ අධිරාජ්‍යවාදීන් එනවා ඒකට එරෙහිව ජයිප හඬ නගන්නේ නෙමෙයි දේශප්‍රේමී නෑනේ. මරු දේශප්‍රේමී අප්පලා ටික කියන්නේ. ජේවිපික දේශප්‍රේමී නෑ. අධිරාජ්‍යවාදී කියන්නේ මොකක්ද? ලෝකේ නිදහස් ධනවාදී අර්බුදයට ගියාට පස්සේ ඒ ධනපති රාජ්‍යයන් අධිරාජ්‍යවාදී දක්වා තල්ලු වුණා. එහි මුඛ්‍ය පරමාර්ථය තමයි ශ්‍රමය, ලාභය, ශ්‍රමය, සම්පත්, වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා අනවරත අරගලයි. ශ්‍රමය අත්පත් කර ගන්න ඕන, සම්පත් අත්පත් කර ගන්න ඕන, වෙළඳපොළ අත්පත් කර ගන්න ඕන. ඒ වමනාවෙන් තමයි අධිරාජ්‍යවාදය කටයුතු කරන්නේ. ඒ සඳහා උන්ට ආර්ථික පෙරමුණක් තිබෙනවා. ඒ ආර්ථික පෙරමුණේ සාධක හැටියට තමයි එන්නේ පෞද්ගලීකරණය, රාජ්‍ය ආයතන දියකර ඇරීම, රජයේ ආර්ථිකයෙන් නිවත් වීම. ඒක තමයි අධිරාජ්‍යවාදී ආර්ථික පෙරමුණ. ඒකට දේශපාලන පෙරමුණක් තිබෙනවා. ඒක පිළිගන්නවා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් හරහා සිද්ධ වෙන්නේ. ඒක දේශපාලන පෙරමුණ. ඒකට සංස්කෘතික පෙරමුණක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙන පුද්ගලය නිර්මාණය කර ගැනීමේ පෙරමුණ. ඒකට යුද පෙරමුණක් තිබෙනවා. ඒක තමයි ලිබියාවේ, ඒක තමයි ඉරාකයේ, ඒක තමයි අද සිරියාවේ ඔවුන්ගේ යුද පෙරමුණක් තිබෙනවා. නිසා අධිරාජ්‍යවාදයේ යුද පෙරමුණක, ආර්ථික පෙරමුණක, දේශපාලන පෙරමුණක, සංස්කෘතික පෙරමුණක ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉතින් අධිරාජ්‍යවාදයේ කෑලි කෑලි අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි සමස්තය. එනිසා අධිරාජ්‍යවාදයට එරෙහිව සමස්තය අතට අත්පත් කරගත්තු කොඩිය එසවිය හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මතක තබා ගන්න. ඒ නිසා මේ මහතුරුගෙන් අපිට දේශප්‍රේමීත්වය පිළිබඳ ටියුෂන් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ දේශප්‍රේමීත්වය අරගන්නේ මොකටද? තමන්ගේ කැත, කුණු, කිලිටි සියල්ල වසා ගැනීමේ පිරිවටයක් බවට දේශප්‍රේමීත්වය පත් කරගෙන තිබෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට අධිරාජ්‍ය විරෝධී අරගලයේ තිබෙන්නේ. එහි සංස්කෘතික පෙරමුණටත්, එහි ආර්ථික පෙරමුණටත්, එහි දේශපාලන පෙරමුණටත්, එහි යුද පෙරමුණට එරෙහිව අධිරාජ්‍ය විරෝධී අරගලයක් තිබෙනවා. ඒක ලෝකේ වාමාංශික ව්‍යාපාරයන් එක්ක ඒකාබද්ධ වූ අරගලයක්. ඒ අරගලයට ලෝකේ පුරා වාමාංශික ව්‍යාපාරات එක්ක ජනතා විමුක්ති පෙරමුණ එකට පෙළ ගසමින් පෙනී සිටමින් තිබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ සටන් පාඩ කොටි නැගිටිනවා. ඩයස්පෝරාවේ හොල්මන්, විවස්ථාවේ මරවුගුල්, දේශප්‍රේමීත්වය ගැන මේ කරන සටන් කතා බහක් දැන් දියත් වෙලා තිබෙනවා. මේ සටන් වල ඇත්ත හරිය මොකක්ද? මෙහි කෙලවර තිබෙන වෙන මොකුත් නෙවෙයි. උතුරත් දකුණත්, උතුරේ ජීවත් වෙන ජනතාවත් දකුණේ ජීවත් වෙන ජනතාවත් වෙන් කිරීමේ සටනක් ඒක. එකතු කිරීමේ සටනක් නෙවෙයි එතන. උතුරේ අන්ත දෙමළ ජාතිවාදී සුළු අතලොස්සක් පෙනී හිටිනවා. මොකටද? දකුණෙන් උතුර වෙන් කරන්න. මේ පළාතේ පරාජයටපත් වූ කණ්ඩායම රාජපක්ෂ කල්ලිය වියර්වෙන් පෙනී හිටිනවා. මොකටද? දකුණෙන් උතුර ගලවන්න. එනිසා උතුරේ දකුණෙත් අන්තවාදී දේශපාලන ව්‍යාපෘතියක අරමුණකට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. ජනවාරි මාසයේ 8 වෙනි ජනාධිපතිවරණදී ආපහු හරියට සිහිබුද්ධිය විමසන්න. ජනවාරි මාසයේ 8 වෙනිදා අන්තවාදී දෙමළ සංවිධානවල සටන් පාඨය උනේ මොකද්ද? ගොඩනගන්න යන්නේ මධ්‍ය ආණ්ඩුවේ ජාතික නායකයා, يعني ජනාධිපතිවරයා අපිට අදාළ නැහැ ඡන්ද පොලට යන්න එපා කිව්වා. ඩයස්පෝරාව මොකද්ද කිව්වේ? ඩයස්පෝරාව මෙහෙවන ටැමිල්නෙට් වෙබ් අඩවිය ලිව්වේ මොකද්ද? උතුරේ ජනතාවට ඡන්ද පොලට යන්න එපා කිව්වා. රාජපක්ෂ පෙරදිලා කිව්වේ මොකද්ද? උතුරේ ජනතාව ඡන්ද දීපින්ද මම පෙරදුනා කිව්වා. දැන් දෙක ටක්කෙට එකට හිටින්නේ කොතනද? කොතනද? එදා උතුරේ අන්තවාදී ජාතිවාදී කුඩා කල්ලිය වුමනවට පත් වෙලා තිබුණෙත් උතුරේ ජනතාව ඡන්ද පොලට යන එක වළක්වන්න. දකුණේ
රාජපක්ෂ පෙරදිලා කියනවා උතුරේ ඡන්ද දැම්මනේ මම පරාද වුණානේ කිව්වා. එහෙනම් තක්කෙට එකට මේ දෙන්න එකට පෙළ ගහලා තිබෙනවා. කියන උතුරේ අන්තවාදී ජාතිවාදී ව්‍යාපාරය පරාජිත රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී ව්‍යාපාරය එකට පෙළ ගහලා තිබෙනවා. මොකක් වෙනුවෙන්ද? සිංහල දෙමළ ජනයා වෙන් කිරීම වෙනුවෙන්. සිංහල ජනයාට එරෙහිව දෙමළ ජනයා පෙළ ගස්සන්න. දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජනයා පෙළ ගස්සන්න. උතුරට එරෙහිව දකුණ පෙළ ගස්සන්න. දකුණට එරෙහිව උතුර පෙළ ගස්සන්න. ඒක තමයි උන්ගේ දේශපාලනය. ඒ නිසා මේ රාජපක්ෂ මහත්තයත් ඔහු ගාව ඉන්න බුරණ කුක්කත් අද මේ ඉතාමත් පාපතර විනාශකාරී දේශපාලන ප්‍රවණතාවයක් පනපෝමින් තිබෙනවා. නමුත් ඇත්ත කතාව මොකද්ද තිබෙන්නේ? අද අපේ රටේ ඊට වඩා පතුලින් දියත් වෙන සැබෑ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. ආසන්න වශයෙන් අපේ රටේ වසරකට 1,80,000ක් කසාද බඳිනකොට අලුතින් ගෙවල් 50,000ක් ඕන. අපේ රටේ කොත්තන හොයලා බැලුවත් තාමත් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හෝ නිවාස සංවර්ධන අධිකාරියේ හෝ නිවාස අමාත්‍යාංශයේ හෝ අපේ රටේ කොච්චර ප්‍රමාණයකට නිවාස නැද්ද කියලා සංඛ්‍යාලේඛනයක්වත් නැහැ. කොච්චර මිනිස්සු නිවාස නැතුව ඉන්නවද කියලා දන්නේ නැහැ. එක වෙලාවක වාර්තාවක පළ වුණා ලක්ෂ 15කට ගෙවල් නැහැ කියලා. අපේ රටේ ඉන්නේ පවුල් ලක්ෂ 50යි. ලක්ෂ 15කට ගෙවල් නැහැ කියලා එක වෙලාවක වාර්තාවක් පළ වෙනවා. තව වාර්තාවක් පළ වෙනවා ලක්ෂ 7මාරකට ගෙවල් නැහැ කියලා. අපි දන්නේ කොහොමත් ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ විශාල සංඛ්‍යාවකට නිවාසයක් නැහැ. ඒකට උතුරේ ජනතාවත් ඇතුළත් දකුණේ ජනතාවත් ඇතුළත්. ඒ විතරක් අපේ රට විශාල රැකියා හිගයක් මතු වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මකට මේ ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන ආණ්ඩුව කියන්නේ නිකන් ආණ්ඩුව රැකියාලාභියෙක් ලෙස ගණනය කරන්නේ ඉගෙන ආණ්ඩුවේ රැකියාවක් කරනවායයි කියලා ගණනය කරන්නේ සතියකට පැය දෙකක්වත් තමන්ගේ ජීවනෝපාය අරමුණු කරගෙන කාර්යයක යෙදී තියෙනවා නම් ඔහු රැකියාලාභියෙක්. එනේ සතියකට පැය දෙකක් තමන්ගේ ජීවනෝපාය අපේක්ෂාවෙන් වැඩ කරනවා නම් ඔහු රැකියාලාභියෙක්. ඉතින් පැය දෙකක් දර පැලුවත් ඔහුට රස්සාවක් තියෙනවා. ගෙදර කුස්සිය දර බලන්න. මෙන්න මේ මට්ටමේ තමයි උන් රැකියාව පිළිබඳ ගණනය කරලා තිබෙන්නේ. ඒ ගණනය කරලා බැලුවත් එතන අහුවෙන්නේ නැත්තේ කවුද කියලා හොයාගන්න බැරි තරමට. ඒ ගණනය කරලා බැලුවත් ආණ්ඩුව කියනවා ලක්ෂ 3මාරකට රැකියාව නැහැ කියලා. ඒකේ බරපතලම තත්ත්වය තියෙන කොතනද? තරුණ විරැකියාවයි. ආණ්ඩුව කියනවා ආණ්ඩුවේ ලේඛනවලින් අවුරුදු 25ට වඩා අඩු රැකියාවක නීතු යුතු අය අවුරුදු 25ට අඩු රැකියාවක යෙදෙන්න ඕන අයගෙන් 20%කට පහෙන් එකකට රස්සා නැහැ. ඒක උතුරේ දකුණේ අපි කවුරුත් ඇතුළත් නැද්ද ඒකට? ඒක උතුරේ දකුණේ තරුණ පරම්පරාව විශාල විරැකියාවකින් පෙළෙනවා. ඒ විතරක් නෙවෙයි. විශාල ආදායම් හිගතාවකින් පෙළෙනවා. රනිල් වික්‍රමසිංහ පහුගිය නොවැම්බර් මාසයේ 5 වෙනිදා පහුගිය නොවැම්බර් මාසයේ 5 පාර්ලිමේන්තුවේ කරපු කතාවක් තියෙනවා කියවලා බලන්න කවදා හරි හම්බුනොත් හැන්සාඩ් එක. ඒකේ රනිල් වික්‍රමසිංහ කියනවා රටේ ජනගහනයෙන් 43ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කියනවා. ජනගහනයෙන් ලක්ෂ 43ක සාමාන්‍යයෙන් ඉතෙක් වාර්තාවල තිබුණ 42යි කියලා. හැබැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා ජනගහනයෙන් 43ක දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. ඒ කියන්නේ අපි ලක්ෂ 200ක් ජනගහන ඉන්නවා කියලා හිතුවොත් ලක්ෂ 86ක දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. ඒකට රුපියල් 290ට වඩා අඩුයි. රුපියල් 290ට වඩා අඩු පුරවැසියෙකුගේ ජීවිතේ මොකක්ද? රුපියල් 290 මොකද්ද කරන්න පුළුවන්? පාන් ගෙඩියක් අරගෙන මදුරු කොයිල් දෙකක් අරගෙන සීනි 250ක් අරගන්න පුළුවන් දවසකට ගෙදරකට උච්චරයි. ඒවා ජීවිතද? නිසා උතුර දකුණ බේතකින් තොරව විශාල ජනතාවක් ජීවිතය අහිමි කරලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. අද අපේ රටේ තරුණ පරම්පරාවේ ප්‍රධානම අභිලාෂය බවට පත් වෙලා තියෙන මොකක්ද? කොහේ හරි රටකට පැන ගැනීම තමන්ගේ එකම ජීවනෝපාය මාර්ගය බවට පත් වෙලා තිබෙනවා. ඈත ගම්වල
පවුල් වල ජීවනෝපාය මාර්ග බවට පත් වෙලා තිබෙන්නේ මොකද්ද? එක්කෝ අම්මා රට පටවන එක, එක පුතා රට පටවන එක. නිසා ආර්ථික වශයෙන් බෙලහීනතාවයකට පත් කරලා තිබෙන මේ රටේ ජනතාව පතුලේ තියෙන ප්‍රශ්න එක නෙවෙයිද? ඒ නිසා විවිධ තිරරෙදි වලින් ඩයස්පෝරාව, LTT යලි නැගිටීම, අධිරාජ්‍ය විරෝධය, අලුත් ව්‍යවස්ථා කියන තිරරෙදි වලින් වසා දමා තිබෙන ඇත්ත ඛේදවාචකයක් අපේ රටේ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කැමතිත් නැහැ ඇත්ත ඛේදවාචක ප්‍රශ්න කරනවට. රාජපක්ෂලාට ඇත්ත ඛේදවාචක ප්‍රශ්න කරන්න අයිතියකුත් නැහැ. මොකද අවුරුදු 10ක් බම්බු ගහුවද කියලා අහනවා කියනවා. ඒ නිසා මොකද කරන්න හදන්නේ? මේ ඇත්ත ඛේදවාචක පස්සකලා වෙන වෙන තිර අපිට එළවෙනවා. කොටි පුල්ලි තිර, අධිරාජ්‍ය විරෝධී තිර, දේශප්‍රේමී තිර, ඩයස්පෝරා නැගිටීමේ තිර, විවස්ථා මරවුගුල් තිර අපිට එළලා තියෙනවා. ඒ නිසා ඒ තිර දිහා කවුරු බලාගෙන හිටියත් ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ඒ තිර ගලවා දමා සැබෑ ජනතාවගේ ප්‍රශ්නය කරලියට ගෙනීමෙන් ජනතා බලවේගයන් පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ. ඒක නෙවෙයි දැක්ක ප්‍රශ්නේ. කෙනෙකුට ජීවත් වෙන්න නිවහනක් දෙන්න බැරි වෙලා තිබෙනවා. කල්පනා කරලා බලන්න අපේ ගම්වල. නිවාසයක් හදාගන්න රාජ්‍ය සේවකෙක් නම් මුළු පඩිය උකස් තියලා ණය අරගෙන තිබෙන්නේ. එහෙමනේ චන්ද්‍රසේන සෝදරයා. නේද? OT කරන්නේ ඒකටම තමයි. ජීවත් වෙන්නේ OT එකකින්. මොකද පඩිය බැංකු ණයට කපිලා ගයක් හදාගන්න. ගේ හැදුවත් ඈත ගම්වලට ගිහිල්ලා බලන්න. අත්තිවාරම දාලා තියෙන බිත්ති උස්සලා නැහැ. බිත්ති උස්සලා නම් කපරාදු කරලා නැහැ. කපරාදු කරලා නම් වහල ගහලා නැහැ. වහල ගහලා නම් හුරුපිනියම් කරලා නැහැ. හුරුපිනියම් කරලා නම් දොරජන ලහි කරලා නැහැ. ඒක ගෙවල්ද? પરම්පරා කීයක් වෙනවද ගයක් හදාගන්න. ඒ නිසා පුරවැසියන් හැටියට නොතමී ඉන්න හොඳ වාතාශ්‍රය සහිත පවුලක් ජීවත් වීමට පසුබිමත් සහිත නිවාහනක් හදාගන්න බැරි වෙලා තිබෙනවා නම් ඛේද වාචකයක් නෙවෙයි. තමන්ගේ දරුවන්ට හරි අධ්‍යාපනයක් දෙන්න බැරි වෙලා තිබෙනවා නම් අපේ රටේ පාසල් 9600කට ආසන්න ප්‍රමාණයක් තිබුණට මිට අවුරුද්දකට කලින් වාර්තාවක් තියෙනවා පාසල් 400 ගණනකට එක ළමයෙක්වත් ඇතුළත් කරලා නැහැ. පාසල් 2000කට ඇතුල් කරලා තියෙන ළමයි 10 දෙනාට වඩා අඩුවෙන්. පාසල් 4000කට වසරකට ඇතුල් වෙලා තියෙන ළමයි 20කට වඩා අඩුවෙන්. පාසල් 26කට ඉල්ලුම් පත්‍ර විතරක් එනවා ලක්ෂයක්. පාසල් 26කට ඉල්ලුම් පත්‍ර එනවා ලක්ෂයක්. හැබැයි පාසල් 400 ගණනකට එක ළමයෙක්වත් ඉල්ලන්නේ. පාසල් 2000 ගණනකට ළමයි 10ට වඩා අඩුවෙන් ඉල්ලන්නේ. හැබැයි පාසල් 26කට ඇප්ලිකේෂන් ලක්ෂයක් එනවා. මොකක්ද වෙලා තිබෙන්නේ? අධ්‍යාපනයේ ඉතා කුඩා සීමිත පාසල් ප්‍රමාණයකට පමණ සීමා වෙමින් අනිත් සියලු පාසල් අත්තරලා තිබෙන මේ අධ්‍යාපනයේ. ඒ නිසා ඒ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳ අරගලයක් නැද්ද? අරගලයක් තිබෙනවා. අන්න සටනක් තිබෙනවා එතන. සෞඛ්‍ය ගත්තොත් අද අපේ රටේ ජනතාව විශාල සෞඛ්‍ය අනාරක්ෂිත ජීවිකාවක් ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. බෝ වෙන රෝග පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම රෝගයකට නිසි විනිශ්චයක් ලබා ගෙන බෙහෙතක් ගන්න බැරුව තිබෙනවා. ජීවත් වීමේ ගැටලුවක් තිබෙනවා. ආදායම් මාර්ගයක් නොමැති වීමේ ගැටලුව තිබෙනවා. මානසික සුවයක් නොමැති වීමේ ගැටලුව තිබෙනවා. ඒ නිසා මිනිස්සු හැටියට ගත්තොත් අපි ආර්ථික විශාල බෙලහීනතාවයකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නයත් එක්ක අපිට සටනක් තිබෙනවා. හැබැයි අද මේ මතුවී තිබෙන තත්ත්වය හුදු වර්තමාන ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩු නායකයන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිවිපාක පමණක් නෙවෙයි. අවුරුදු 68ක් මුළුල්ලේ මේ පක්ෂ දෙකක් මාරුවෙන් මාරුව දැන් පක්ෂ දෙක එකතු වෙලා මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තියේ ව්‍යසනයට තමයි අද අපි මුහුණ දී තිබෙන්නේ. ජනතාව විශාල ගැඹුරු ආර්ථික අගාධයක ජීවන හිමිකමක් නොමැති වීමේ ගැටලුවකට මුහුණ දෙනවා වගේම රටක ආර්ථිකයත් විශාල මරලතුණු දින තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. දැන් පෞගේ අවුරුදු එකහමාරෙම මේ ආණ්ඩුව පත් වෙලා දෙක. ගිය අවුරුදු ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳන් තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මේ අවුරුදු එකහමාර ඇතුළතම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, මුදල් ඇමතිවරයාගේ,
කවර හෝ ඇමතිවරයෙක්ගේ එකම ඇන්ඩියාවක් තියෙනවා. මොකක්ද ඇන්ඩියාව? ණය. ගමේ සිරිපාල මහත්තයත් කියනවා ණය කියලා, රනිල් මහත්තයත් කියනවා ණය කියලා. වෙලාවකට කටහඬෙන් විතරයි දෙන්න අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ. එයි විශාල ණය උගුලක අපේ රට හිර කරලා තිබෙනවා. ඒක අර්බුදය. ඒ අර්බුදය කොච්චරද කියනවනම් දැන් මේ ගත වෙමින් තිබෙන්නේ 9 වෙනි මාසයේ අගභාගයට දැන් කිට්ටු වෙමින් තිබෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ මාස 9ක් ඉක්ුත් වෙන්න තියෙනකොට මේ 2016 වසර සඳහා අයවැය ලේඛනයක් නේ. දැන් රවි කරුණානායක එකක් ඉදිරිපත් කරා. ඒකට තව මෛත්‍රීපාල මහත්තයා සංශෝධන දැම්ම කිව්වා. මාර්තු මාසයේ තව එකක් රනිල් මහත්තයා කිව්වා. මේ මාසේ දෙවෙනිදා තව එකක් කිව්වා. ඒ නිසා මේ ගත වෙච්ච අවුරුදු 68 මුළුල්ලේ අයවැය ලේඛනයක් හදාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ කිසිවෙක් දන්නේ නැහැ. ආණ්ඩුවේ අය මොනවද? ආණ්ඩුවේ ආදායම මොනවද? ආණ්ඩුවේ ආදායම උපයාගන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. ආණ්ඩුවේ වියදම් මොනවද? වියදම් කරන්නේ මොනවටද කියන්න දන්නේ නැහැ. තමුන්නාන්සලා ගෙදරට මේ තත්ත්වය ඇති වුණොත් මගේද අනිත් ඔක්කොම අර්බුදේ මැද්දී මේ අර්බුදෙත් ආවොත් ගෙදරට මාසාන්තිමට ලැබෙන පඩිය දන්නෙත් නැහැ. ගෙදර ඒ මාසේ වියදම දන්නෙත් නැහැ. ඒක මාර්ථකයි. මේ අවුරුද්දේ ආණ්ඩුවේ ආදායම කොච්චරද කියලා දන්න ආණ්ඩුවේ ආදායම දන්නෙත් නැහැ. ආණ්ඩුවේ ආදායම උපයා ගන්න ආකාරය දන්නෙත් නැහැ. ආණ්ඩුවේ වියදම් ප්‍රමාණය දන්නෙත් නැහැ. ඒ නිසා නිශ්චිත වශයෙන් අයවැය ලේඛනයක් නොමැති ආණ්ඩුවක් මේ. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? දෛනිකව මහ භාණ්ඩාගාරය තමයි අපේ රටේ රාජ්‍ය මුදල් වැය කිරීම පිළිබඳ වගකීම තියෙන මහ භාණ්ඩාගාරයට. ඉතින් මහ භාණ්ඩාගාරයෙන් අහන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ මාසේ පඩි ගෙවන්න ඕන කීයක් තියෙනවද කියලා. භාණ්ඩාගාරය කියන දැනට නම් ඇවිල්ලා තියෙන මෙච්චරයි 20 විතර වෙනකොට මෙච්චර තව ටිකක් එයි. ඊට පස්සේ මොකද කරන්නේ භාණ්ඩාගාරය? භාණ්ඩාගාරයේ මහ බැංකුවට කියනවා අනේ කරුණාකරලා බෙදුම් කරයක්වත් නිකුත් කළා කීයක් හරි අරන් දෙන්න කියලා. ඔන්න දුවන විදිහ. ඊට පස්සේ එහෙම නැත්තම් කියන තව මොකක් හරි බද්දක් ගහන්න කියලා. එහෙම දුවනවද? මේක ගෙදරක්වත් එහෙම දුවනවද? එක මොකක් හරි බද්දක් ගහන්න කියලා. දැන් බලන්න වැට් බද්ද. මේ මාසේ දෙවෙනිදා ගැහුවා. අත් හිටෙව්වා. ඊට පස්සේ පනත ගෙනාවා. ඒක පරාද වුණා. දැන් ආයේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳන් පන පරිදි වැට් බද්ද ගහනවා. දැන් ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳන් බද්දක් ගහනවා. නොවැම්බර් මාසේ ආයේ වේලේ දානවා. මොකද්ද මේ හරුතේ? ඔක්තෝබර් මාසේ පළවෙනිදා දැන් වැට් බද්ද යෝජනා කරලා තිබෙනවා ආපහු ගහන්න. හැබැයි නොවැම්බර් මාසේ 10 වෙනිදා ඒ වේලේක ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුවකට අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. තමන්ගේ බදු ප්‍රතිපත්තිය කුමක්ද? බදු අය කරන්නේ කොහොමද? බදු හොඳද නරකද කියන එක වෙන විවාදයක්. හැබැයි බද්ද ගහන්නේ කොහොමද? ඒ බද්ද හොඳ නරකද කියන විවාදෙ නෙමෙයි පැටලෙන්නේ. නමුත් ආණ්ඩුවට නිශ්චිත ලෙස තමන්ගේ ආදායම් මාර්ග සපුරා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මාසයකට මේ ඉතිරි දින කීපයටත් වැට් බද්ද ගාලා කීයක් හරි ගන්න කල්පනා කරනවා. ඒ නිසා දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිලා තිබෙනවා. ඒක අපි නෙවෙයි ඒගොල්ලෝ දැන් කියනවා. රවි කරුණානායක ඇහුවොත් ඒක කියනවා. රනිල් වික්‍රමසිංහ ඇහුවොත් ඒක කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් ඒක විතරමයි වගේ කියන්නේ. ඒක මේගොල්ලෝ ඇහුවොත් මේක කියනවා. හැබැයි ඇයි දැන්ට කියන්නේ? තව අවුරුද්ද දෙකක් යනකොට කියන්නේ නැහැ. ඒ හොඳ වෙන නිසා නෙවෙයි. දැන් කියන්නේ දැන් තඩි බාණ්ඩ කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි අපිට ආණ්ඩුව බාර දුන්නේ. රාජපක්ෂ තමයි මේ අපරාධ කරේ. ඉතින් දැන් මේ කණ්ඩායමට පෙන්වන්න ඉන්නවා රාජපක්ෂ. රාජපක්ෂට පෙන්වන්න හිටියා ප්‍රභාකරන්. ඔක නෙවෙයිද? ඒක රාජපක්ෂ මහත්තයා දුව ප්‍රභාකරන් පෙන්නලා. දැන් මේගොල්ලෝ දුවනවා රාජපක්ෂ පෙන්නලා. තව අවුරුදු දෙක තුනක් යනකොට ඒගොල්ලෝ කියන දැන් ආර්ථික හොඳයි සුඛිත මුදිත වෙලා කියලා දේශනා කරන්න පටන් ගන්නවා. ඔකට අපි දැකලා තියෙන්නේ. හැම ආණ්ඩුවකම පළවෙනි අවුරුදු දෙකමාර අමාරුයි කියනවා. සතයක්වත් නැහැ කියනවා. ඍණ ආර්ථිකයක් කියනවා. ණය කන්දක් කියනවා. එයි පරණයට චෝදනා දානවා. තව අවුරුදු දෙක තුනකින් කියනවා දැන් නම් හොඳයි ප්‍රගතිය හොඳයි කියනවා. ආය කවුරු හරි ආපුවාම ඒ කාලේ අප්සෙට් කියලා කියනවා. මේකනේ මේ අවුරුදු 68ටම ගත කරපු විදිය. මේකෙන් පෙන්눔 කරන්න අන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ ආර්ථික දැවැන්ත ගැඹුරුතම ආර්ථික අර්බුදයක ගිලිලා තිබෙනවා. මේකට මොකද්ද මේගොල්ලන්ගේ උත්තර? මේගොල්ලෝ හිතනවා මේ ඇවිල්ලා මේ අපිට කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තමයි ආර්ථික උස්තාද්ලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආපුවම තමයි සාක්කු පිරෙන්නේ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබ්බහම තමයි ආර්ථිකය හොඳ වෙන්නේ. පට්ටපල් බොරු මතයන් ටිකක් ගොඩනගලා තිබෙනවා. බොරු මතයන් ටිකක් ගොඩනගලා තිබෙනවා. දැනුත් මොකද්ද කරන්නේ? දැනුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමගේ ආදායම් මාර්ග උපයා ගැනීම සඳහා කල්පනා කරලා තියෙන්නේ කොහොමද? දැන් ආදායම් මාර්ග උපයා ගැනීම පිළිබඳ කල්පනා කරලා තියෙන වෙන කොහොමවත් නෙවෙයි. එක පැත්තකින් විකුණලා. ඕකට අලුත් ඔස්තාද්ලා ඉන්න ඕනද? අපේ ගමේ ගෙදර ණය කන්දක හිර වෙලා ආර්ථිකේ කඩා වැටිලා දරුවට උගන්වන්න සල්ලි දෙන්න විදියකුත් නැහැ. නෝනාට බෙහෙත් ගන්න සල්ලිත් නැහැ. මොකද කරන්නේ ගමේ තාත්තා? ඉඩම් කෑල්ලක් තියෙන පර්චස් 10ක්වත් විකුණලා දාමු. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? ලංකා හොස්පිටල් තියෙනවා ඒකවත් විකුණලා දාමු. දෙකම එකයි. මේ මොකද්ද කරන්න හදන්නේ? මේගොල්ලෝ එක උත්තරයක් මේකට තෝරාගෙන තිබෙන්නේ අපේ රටේ රාජ්‍ය සම්පත් විකිණීම. ඒක තමයි ඒගොල්ලෝගේ එක උත්තරයක් අද. මාමා කරපු වැඩේ, චන්ද්‍රිකා කරපු වැඩේ, මහින්ද මහත්තයා කරපු වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අලුත් වටකින් කරන්න පටන් ගන්න තිබෙනවා රාජ්‍ය ආයතන විකිණීම. දෙක අපේ රටේ රාජ්‍ය සම්පත් සහ ස්වභාවික සම්පත් බිලිදීම. ඒක බිලිදීමම තමයි. විකුණපුවාම සල්ලි ටිකක් හම්බ වෙනවා. ඒක එතනින් අවසන් ගලු දෙනවා. හැබැයි බිලිදිනවා කියලා කියන්නේ දිගු කාලයක් එහි ප්‍රතිවිපාක අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා දෙක වුන් බිලිදීම. තුන අපේ සේවා ක්ෂේත්‍රයේ තවදුරටත් විවෘත කිරීම. ඒක තමයි එක්කා. ඒ නිසා උන්ට තෝරාගන්න වෙලා තිබෙන්නේ විකිණීම, බිලිදීම සහ සේවා ක්ෂේත්‍රය තවත් විවෘත කිරීම තමයි ඔවුන්ට කරන්න වෙලා තිබෙන විකල්පේ. දැන් පෞද්ගල විකිණීම ගත්තොත් දැන් ගන්න මේ JVP එක හැමදාමත් මේ විකුණන එකට විරුද්ධයිනේ. ඒ වගේ මතයක් තියෙනවා. ඔව් අපි විරුද්ධයි. ඇයි අපි කියන්නේ අපේ රටේ එතකොට කියන අපි මේ කියන්නේ මේ 70 සිරිමගේ කාලේ කතාවක් නෑ. පටලන්න යන්න එපා. අපි මේ කියන්නේ සිරිමගේ කතාවක් නෙවෙයි මතක තියාගන්න. ඒකත් අතිශය අසාර්ථක අතිශය ජනතාව පීඩාවට පත් කළ ආර්ථික ක්‍රමයක් තමයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරේ. අපි කියන්නේ සිරිමා මැතිණියගේ කතාවක් නෙවෙයි. ඇයි මේ රාජ්‍ය පංගුවක් අපි තියාගන්න ඕනකම තිබෙන්නේ? අපේ රටේ ආර්ථිකය ගත්තොත් ඉදා කුඩා ආර්ථිකයක්. දෙවන්ත ආර්ථිකයක් නෙවෙයි. වසරකට අපේ රටේ දල ජාතික නිෂ්පාදිතය සියලු භාණ්ඩා සේවාවගේ නිෂ්පාදිතය බිලියන 11000යි. ඔච්චරයි. ඉතා කුඩා ආර්ථිකයක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ අවුරුද්දකට විදේශ ආයෝජන ඇවිල්ලා තිබෙන්නේ. ගිය අවුරුද්දේ ගත්තොත් විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ මිලියන 680යි. ඩොලර් මිලියන. අඩුමතරේ ඩොලර් බිලියනයක්. ඩොලර් මිලියන 1000ක්වත් වසරකට ආයෝජනය නැති රටක් මේක. කුඩා ආර්ථිකයක්. අපේ රටේ ලෝක වෙළඳාමේ අපේ පංගුව ගත්තොත් ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව 0.05යි. ඒ කියන්නේ ලෝක වෙළඳාමේ ලංකාවට අයිති පංගුව 2000න් එකයි. ලෝක වෙළඳාම ඩොලර් 2000ක් වුණොත් තමයි ලංකාව ඩොලර් එකක් ඉන්නේ. දැන් ලෝක වෙළඳාමත් එක්ක සංසන්දනය කරලා බැලුවත් අපේ ලෝක වෙළඳාමේ පංගුව ඉතා කුඩා පංගුවක්. අපේ අපනයනය වසරකට අපි පිට රටේ වන භාණ්ඩවල එකතුව බැලුවොත් ඩොලර් කෝටි 1000යි උපරිම. ඩොලර් බිලියන 10යි 9යි 10යි. ඩොලර් කෝටි 1000යි. බංග්ලාදේශේ ඩොලර් කෝටි 2400යි අපනයනේ. ඒ භාණ්ඩ යවන ප්‍රමාණය. බංග්ලාදේශේ ඇඟලුම් විතරක් යවනවා ඩොලර් කෝටි 1900ක. ඩොලර් බිලියන 19ක ඇඟලුම් විතරක් යවනවා. අපේ රටේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1000යි. එහෙනම් අපේ රට ආර්ථිකයේ කුඩා ආර්ථිකයක්. ඒ නිසා මොකද වෙන්න ඕන? කුඩා ආර්ථිකයක අත්‍යවශ්‍ය වැදගත් පංගු ටික රජය විසින් හසුරවන්න ඕනමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් සිදුවෙන දේ තමයි ඉතා කුඩා ව්‍යාපාරිකයන් 3-4 දෙනෙක් අතට මුළු ආර්ථිකයම ගිල ගන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. අපේ රටේ ගොඩාක් කුඹුරුත් නැහැ. අපි වී නිෂ්පාදනය ආසන වශයෙන් ගත්තොත් මහා කන්න බැලුවොත් අපේ රටේ වී නිෂ්පාදනයේ තියෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 29ක් වගේ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 29ක්. මුළු අවුරුද්දම බැලුවොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 40 තියෙන්නේ. ඒක කුඩා වෙළඳ පොළක්. ඒ ලොකු වී නිෂ්පාදනයක් නෙවෙයි.
අපේ රටේ සමස්ත වී නිෂ්පාදනය ගත්තොත් මෙට්‍රික් ටොන් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. මහා කන්න 29ක් විතර එනවා අඩු වැඩි වෙනවා. නමුත් 40ක් තමයි ආසන්න වශයෙන් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේක දෙවන්ත වී නිෂ්පාදනය වෙන රාජ්‍යයක් නෙවෙයි. මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් පමණ තමයි වාර්ෂික නිෂ්පාදනය වෙන්නේ. එතකොට මොකද පුළුවන් වෙන්නේ? රාජ්‍යය මේ වී මිලදී ගැනීම ඇඹරීම සහල් වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්නේ නැත්නම් වී වෙළඳපොළ මොකද වෙන්නේ? ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට ගන්න පුළුවන්. ඇයි වී මෙට්‍රික් ටොන් ලක්ෂ 40යි. ඕක ගන්න පුළුවන්. අද ඒකනේ වෙලා තියෙන්නේ. අද වී වෙළඳපොලේ සහල් වෙළඳපොලේ මේ විකෘති ඇති වෙලා තියෙන්නේ. අපේ රටේ කුඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක වගේ වී අස්වැන්නක් තමයි තිබෙන්නේ. ඒක ව්‍යාපාරිකයන් 3 දෙනෙකුට 4 දෙනෙකුට අතර ගන්න පුළුවන්. අරලිය සහල්, සූර්ය සහල් සහ නිපුණ සහල්. මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 40 ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 10ක් විතර ගොවිතැන් කරන අය අතේ තියා ගන්නවා. ලක්ෂ 30ක් විතර වෙළඳපොළට එනවා. ඒ ලක්ෂ 30 ලක්ෂ 20ක් විතර මේගොල්ලෝ මිලදී ගන්න. උතර මොකද වෙලා තියෙන්නේ? මුළු සහල් වී වෙළඳපොළම අත්පත් කරගන්න පුළුවන් ව්‍යාපාරිකයන් දෙන්නේ 3 දෙනෙකුට. ඇයි? සහල් වෙළඳපොළ පොඩි. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඒ නිසා. සාමාන්‍ය නම් මේ ධනවාදී වෙළඳපොළ තර්කණය අනුමත වෙන්න ඕන. වී මිල අඩුයි නම් හාල් මිල අඩු වෙන්න ඕන. වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපේ රටේ වෙන්නේ වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙනවා. ඒ කියන්නේ වී වලින් නෙවෙයිද හාල් හදන්නේ? වී වලින් තමයි හාල් හදන්නේ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? වී නිෂ්පාදනය කරන ගොවියත් සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයත් අතර දාමයක් තියෙනවා. ඒ දාමය 3-4 දෙනෙකුට අතර ගන්න පුළුවන්. එතන මොකද වෙන්නේ? ඒ 3-4 දෙනාට වී සහල් වෙළඳපොළ හසුරවන්න පුළුවන්. ඇයි? අපේ රටේ ලොකු ආර්ථිකයක් නැහැ. ලොකු ඒ නිසා අපිට එක්සත් ජනපදය එංගලන්තෙත් පෞද්ගලීකරණය තියෙනවා, මෙහෙත් පෞද්ගලීකරණය තියෙනවා. ඒවා අපිට හරියන්නේ නැහැ. මොකද අපේ රටේ ආර්ථිකය කුඩායි. ආර්ථිකය කුඩා නිසාම රජයේ එහි සැලකිය පංගුවක් අත්පත් කරගත යුතු තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය සතු තියාගන්නවා. විදුලි බලය, පෙට්‍රෝලියම්. අපේ රටේ මුල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් පංගුවක් රජය අත්පත් කරගන්නවා. අපේ රටේ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ වැදගත් පංගුවක් ආණ්ඩුව අත්පත් කරගන්න ඕන. එහෙම නැත්නම් මොකද සිද්ධ වෙන්නේ? අපේ රටේ මුළු වෙළඳපොළම බලශක්ති වෙළඳපොළ, මූල්‍ය වෙළඳපොළ, අනෙකුත් පාරිභෝගික වෙළඳපොළම විශාල විකෘතියක් හදනවා. ඒ නිසා තමයි අපි කියන්නේ රාජ්‍ය පංගුවක් ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්. හැබැයි මොකද්ද කරන්න හදන්නේ? දැන් මේ සියල්ල අත්තරින්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ යෝජනාව. සියල්ල අත්තරින්න කියන යෝජනාව මොකද්ද? ඇයි මේ සියල්ල අත්තරින්න කියන්නේ? එක පැත්තකින් කියනවා මෙයා පාඩුයි කියනවා. ඔක තමයි ප්‍රධාන එක. මෙයා පාඩුයි. මේවා ආණ්ඩුවට බරක්. මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ළඟදී කියනවා එයා ලංකාවයකට දාන සල්ලි අපි එයා ලංකාවක වික්කට පස්සේ ඒ දාන සල්ලි ටික ආණ්ඩුවේ ඉතුරු වෙනවා. ඒ සල්ලි වලින් ඉස්කෝල වලට දෙනවා. ඒතර මරු ප්‍රගතිශීලියනේ අප්පා. එයා ලංකේකින් රටේ ජනතාවෙන් 100%ක්වත් යන්නේ නැහැ. හැබැයි රටේ ජනතාවගේ සියලු දරුවෝ පාසල් යනවා. ඉතින් භාණ්ඩාගාරේ සල්ලි දාන්න ඕනේ නැහැ. එයා ලංකේකට එයා ලංකේක විකුණනවා. එයා ලංකේකට දාන සල්ලි වලින් ඉස්කෝලේට බඩු දෙනවා. ඉස්කෝලවලට සහන දෙනවා. බැලුවම නිකන් අපිටත් වඩා හොඳයි වගේ නිකන් හිතුවා. ඔහොමනේ අපිට කියන්නේ. ඒ නිසා මේ ගේන අදහස මොකද්ද? මේවා දෙවන්ත පාඩුවක් තිබෙනවා. ඒ පාඩුව දරා ගන්න බෑ භාණ්ඩාගාරෙට. ඒ නිසා පාඩුව අපි දීලා ජනතාවගේ සේවාවලට අපි ඒ මුදල් දානවා කියලා. ඒක පට්ටපල් බොරු කතාවක්. දැන් එයා ලංකේක. එයා ලංකේකේ ආසන්න වශයෙන් ගත්තොත් ණය ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ පාඩුව ඔක්කොම එකතු කරපුවාට පස්සේ ණය ප්‍රමාණය ආසන්න මට සාමාන්‍ය දල වශයෙන් මතක බිලියන 78ක්. ඒ කියන්නේ කෝටි 7800ක් ණයයි. එයා ලංකේ කෝටි 7800ක් ණයයි. ආසන්න වශයෙන්. හොඳයි. එතන මොකද කරන්නේ ආණ්ඩුව? ආණ්ඩුව දැන් එයා ලංකේක විකුණනවා. හැබැයි විකුණන්නේ කොහොමද? විකුණන යෝජනා කරලා තියෙන්නේ කොහොමද? අර කෝටි 7800 ණය ගන්නවා භාණ්ඩාගාරෙට. ආයතනයේ විකුණනවා. ඉතින් මේකේ බරම ණයනේ. කාට හරි කියන්න පුළුවන් ගුවන් යානේ බරයි කියලා. හැබැයි බර ගුවන් යානේ බර තිබ්බට ඇත්තට බර මොකද්ද? ණය. එයා ලංකා ආයතනයේ බර ණය. හැබැයි ආණ්ඩුව කරන්නේ මොකද්ද? කෝටි 7800 බර භාණ්ඩාගාරයට අරගෙන එයා ලංකේක
තමන් හිතවෙතකොට දෙනවා. මේකට මේ කියන්නේ. ඒ නිසා මේ බර නිසා විකුණිලත් දෙනවා. එහෙනම් ණයත් එක්කම විකුණන්න දෙපේ. ණයත් එක්ක විකුණන්නේ. ණය ආණ්ඩුවට අරගෙන අපිට තියෙන අපිට තියෙන මේ ගමන් පත ටිකයි අපි යාලංකයේ තියෙන මොකක් හරි නේද නමයි ඒ ටික අපි විකුණලා දානවා. ඔකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කිසිසේත්ම පාඩු ලැබීම නිසා රජයට බරක් වීම නිසා විකුණනවා කියන කතාව බොරුවක්. පාඩු ලබන්නේ. හරි පාඩු ලබනකොට ඒ පාඩු ලබන්නේ. ඒ පාඩුවට මේ රටේ ජනතාවක් කියන්න ඕනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තා. අපේ රටේ තෙල් වෙළඳ පොලේ තරඟකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තෙල් සංස්ථාව CPC එක නේද? CPC එක අපේ රාජකරු සහෝදරයෝ ඉන්නෝ තෙල් සංස්ථාවේ වෘත්ති සමිතිය වැඩ කරන්නේ. ඒතර අපිට තියෙනවා මොකද්ද? අපිට එකක් තියෙනවා තෙල් සංස්ථාව. ඒගොල්ලෝ ඩීසල් විකුණනවා, පෙට්‍රල් විකුණනවා, භූමි තෙල් විකුණනවා, ඒගොල්ලොත් විකුණනවා. ඊට අමතරව IOC එක තියෙනවා. ඒගොල්ලෝ ඩීසල් පෙට්‍රල් ඒගොල්ලොත් විකුණනවා. දැන් දෙකම විකුණන්නේ තෙල්. දෙකම ගේන්නේ පිට රටින්. IOC එකත් තෙල් ගේන්නේ පිට රටින්. තෙල් සංස්ථාවත් තෙල් ගේන්නේ පිට රටින්. IOC එකත් තෙල් ගේන්නේ නැව් වලින්, අපිත් තෙල් ගේන්නේ නැව් වලින්. IOC එකත් තෙල් බාන්නේ ගොඩක් කොළඹින්, අපිත් තෙල් බාන්නේ කොළඹින්. IOC එකත් ගබඩා කරන්නේ කොළොන්නාවේ, අපිත් ගබඩා කරන්නේ කොළොන්නාවේ. IOC එක විකුණනවා IOC සෙට් එකේ, අපි විකුණනවා අපේ සෙට් එකේ. දැන් වෙනස් දෙක කොතන තියෙන්නේ? එකම වෙනසයි තියෙන්නේ. කොළොන්නාවේ ගබඩා වෙන ඒගොල්ලෝ ගබඩා කරන්නේ නේද? ඒතකොට බලන්න. IOC එකත් පිට රටින් තෙල් ගේනවා, CPC එකත් පිට රටින් තෙල් ගේනවා. IOC එකත් නැවේ තෙල් ගේන්නේ, CPC එකත් නැවේ තෙල් ගේන්නේ. IOC එකත් තෙල් ගොඩ බාන්නේ ගොඩක් කොළඹ වරායේ, තෙල් සංස්ථාව තෙල් බඩ ගොඩ බාන්නේ කොළඹ වරායේ. IOC එකත් ගබඩා කරන්නේ කොළොන්නාවේ, අපිත් ගබඩා කරන්නේ කොළොන්නාවේ. IOC එක විකුණනවා IOC සෙට් එකේ, අපි විකුණනවා අපේ සෙට් එකේ. IOC ලාභයි අපි පාඩුයි. ඒ හරි කෙලියක් තියෙන්නේ. කොහොමද වෙන්නේ? IOC ලාභ ලබන්න අපි පාඩු ලබන්න. ඒකේ අනිත් එක තමයි. සාමාන්‍ය ලාභ ලබන්න ඕන වැඩියෙන් කවුද? වෙළඳ පොලේ වැඩියෙන් විකුණන කෙනා. අද ගත්තත් තෙල් වෙළඳ පොලේ වැඩි පංගුව 65ක් වගේ නේද? 66ක් වගේ නේද? 33ක් වගේ තමයි තියෙන IOC එකට. ඒ කියන්නේ 65ක් 66කට ආසන්න ප්‍රමාණයක්. තුනෙන් දෙකක් වගේ තෙල් වෙළඳ පොලේ තියෙන තෙල් සංස්ථාව. තෙල් සංස්ථාව වැඩියෙන් විකුණනවා. තෙල් සංස්ථාව විකුණනවා වගේ භාගය තමයි IOC විකුණන්නේ. හැබැයි IOC ලාභයි තෙල් සංස්ථාව පාඩුයි. එහෙනම් වැරද්ද ආණ්ඩුවේ තෙල් සංස්ථාව තියෙන එකද? නෑ වැරද්ද ඒගොල්ලන්ගේ. වැරද්ද අපේ නෙවෙයි. වැරද්ද මේ පාලකයන්. ඒ පාලකයන්ගේ වැරද්දට තෙල් සංස්ථාව වන්දි ගෙවන්න ඕනේ. තෙල් සංස්ථාව වන්දි ගෙවන්න ඕනේ. තවත් උදාහරණයක් ගන්න. අපේ රටේ පොළොන්නරුවේ වී ගබඩා කරන කට්ටිය ඉන්නවා. වී අරගෙන ගබඩා කරලා තොග ගබඩා කරන අය ඉන්නවා. අපේ වීඇලි මණ්ඩලයත් වී ගන්නවා. නේද? එතකොට පොළොන්නරුවේ කුඹුරෙන් පෞද්ගලික අංශයත් වී ගන්නවා. ඒ වීම කිරලා ඒ ගානට වගේ ගන්නවා. වීඇලි මණ්ඩලේ ඒ වීම වැඩියෙන් පිරිසිදු කරලා තෙත බර තියෙන්න පුළුවන් 14යි. බොල් තියෙන්න බෑ, වැලි තියෙන්න බෑ. හොඳට වේල්ලා තියෙන්න ඕන. ඔක්කොම බලලා වී ගන්නවා. එතකොට වීඇලි මණ්ඩලයත් වී ගන්නවා, පෞද්ගලික අංශයත් වී ගන්නවා. වීඇලි මණ්ඩලයේ පාඩුයි, පෞද්ගලික වී ගන්න කෙනා ලාභ. අපි වැරද්ද. දැන් මේ වී ගන්න එක නෙවෙයි වැරද්ද. ඒ නිසා මේ රාජ්‍ය ආයතන අකාර්යක්ෂමතාවයට පත් කිරීම පිළිබඳ වග කියන්න ඕන ඒගොල්ලෝ. හැබැයි අකාර්යක්ෂමතාවයට පත් කළා තියෙන තෙල් සංස්ථාව විතරද? එයාලංක එක විතරද? දැන් මේගොල්ලෝ කියන්නේ එහෙමනේ මං පස්සේ කියන්න විකුණු ලැයිස්තුව. ඒව විතරද නෑ. අකාර්යක්ෂමයි අනිත් ඔක්කොම. අනිත් ඔක්කොම අකාර්යක්ෂම නැද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමුන්වහන්සේලා වැඩක් කරගෙන යනවා. කාර්යක්ෂමද? අපේ ප්‍රාදේශීය ලේකම්තුමා නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. යනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිගැනීමේ නිලධාරීතුමා හිටියා. එතුමා කිව්වා අපේ ප්‍රාදේශීය ලේකම් සමටයි සිරිපාල මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඉඩම් ප්‍රශ්නයක්. එහෙනම් යොමු කරා ඉඩම් මහත්තයාට. ඉඩම් මහත්තයා ගත්ත ෆයිල් එක වාඩි වෙන්න කිව්වා. පුළුවන් නම් තේහෙකුත් දුන්නා. ඇවිල්ලා බැලුවා. සීල් එක ගැහුවා. ඇරියා ප්‍රාදේශීය එළියට එනවා ප්‍රශ්නේ විසඳගෙන. එනවද? නෑ. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊට වඩා රස්තිය අඩු වෙනවා. අපේ ඉඩම් කාර්යාලයට ගියොත් ඒක කාර්යක්ෂමද? නෑ ඒකත් අකාර්යක්ෂමතාවයෙන් පිරීලා තියෙන්නේ. පොලිසිය කාර්යක්ෂමද? නෑ. DID මිනි මරනවා. කප්පමට මිනි මරනවා DID. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඝාතනයන් හංගනවා. පොලිසිය කාර්යක්ෂමයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් අකාර්යක්ෂමයි. රාජ්‍ය කාර්යාලයත් අකාර්යක්ෂමයි.
එහෙනම් ඇයි තෙල් සංස්ථාව විතරක් විකුණන්නේ? අපි කියන්නේ තෙල් එක විකුණනවා නම් අකාර්යක්ෂමයි කියලා අනිත් ඒවත් විකුණනවා නම් පොලිසියත් විකුණපන්. ඇයි ඒක විතරක් විකුණන්නේ? බන්ධනාගාරෙත් විකුණපන්. ඇයි ඒක විතරක් විකුණන්නේ? ඒ කියන්නේ මේ එන්නේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අකාර්යක්ෂමතාවයක් තිබෙනවා ඒක ඇත්ත. හැබැයි ඒකට අපි වග කියන්න ඕනේ නේ. මේ රටේ ජනතාව වග කියන්න ඕනේ. ඒකට වග කියන්න ඕන කවුද? මේ පාලකයන්. ඒගොල්ලෝ පුරපු විදිය, ඒවා මෙහෙවපු විදිය නේද? ඒගොල්ලෝ වග කියන්න ඕන. අකාර්යක්ෂම තෙල් සංස්ථාව හරි, වරාය හරි, එයාලංක එක හරි නේද? ඔය විකුණන්න දාලා තියෙනවා විතරක් නෙවෙයි අකාර්යක්ෂම මොකද්ද? පොලිසියත් අකාර්යක්ෂමයි, බන්ධනාගාරයත් අකාර්යක්ෂමයි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහකරන ඒ විතරක් නෙවෙයි. මොකද එහෙනම් අන්තිමට තියෙන්නේ. මේ ආණ්ඩුවත් අකාර්යක්ෂමයි. එහෙනම් ආණ්ඩුවත් විකුණන්නකො. කට්ටියකට වාඩි වෙලා සේල් එකේ දාලා තියෙන බෝඩ් ටිකක් එල්ලන්න. මේන් ගාන කියලා. දැන් මේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තිබෙන්නේ. මෙතන තියෙන පාඩුව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තිබෙන්නේ මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක් මේ තිබෙන්නේ. ඒ මොකක්ද? ලෝකේ පුරා දැන් නිදහස් ප්‍රාග්ධනයට රිංගන්න බැරි වෙච්ච තැන් ඉතුරු වෙලා තිබෙනවා. ඒ තැන් තියෙන කොහෙද? රජයේ සතුව. එයා ලංකේකට නිදහස් ප්‍රාග්ධනයට රිංගන්න බෑ. මොකද එයා ලංකාවක ආණ්ඩුවේ තෙල් සංස්ථාවට නිදහස් ප්‍රාග්ධනය රිංගන්න බෑ. වරායේ අපි ජැටියට නැගිනිර ජැටිය නේ ඊස්ට් එකට. නැගිනිර ජැටියට නිදහසේ ප්‍රාග්ධනය රිංගන්න බෑ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ අධිරාජ්‍යවාදයට තමන්ගේ ප්‍රාග්ධනය නිදහසේ රිංගන්න බැරි වෙච්ච තැන් ටිකක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මේ ටික අත්තරලා දෙන්න ඕන. අත්තරලා කියනවා ප්‍රාග්ධනයට නිදහසේ මේ තැන් වලට රිංගලා ඒ සම්පත් සහ ඒ ශ්‍රමය සම්පත් සූරාගෙන කන්නත් ඒ ශ්‍රමය ඇත ශ්‍රම සූරාකෑමක් තමයි. ඒ ශ්‍රමයට නිසි වටිනාකමක් නොගන්න එකතු කරගන්නත් අවස්ථාව දෙන්න ඕන. එහෙනම් මේ ප්‍රතිපත්තිය මොකද්ද මේ? මේ රනිල් වික්‍රමසිංහලා සකස් කරන්න වෙන මොකුත් නෙමෙයි. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට රිංගන්න බැරි වෙච්ච අසුමුළු තියෙනවා. අන්න ඒවා රිංගීමේ තැන් ටික තමයි මේ තෝරා බේරලා දෙන්න හදන්නේ. මොනවද දෙන්න හදන්නේ? මොනවද දෙන්න හදන්නේ? මයිකින් එක කියන්න. එකක් තමයි එයාලංකෙක් ගැන අපි කිව්වා. ඊළඟ ප්‍රධාන එක තමයි අපේ වරාය. දැන් චන්ද්‍රසිරි සහෝදරයා මට දැන් කිව්වා වරායේ අද නැගිනිර ජැටියේ ටෙන්ඩරේ ඕපන් කරේ දෙකට. දැන් මේ වරාය ඉඳන් තමයි අපේ චන්ද්‍රසිරි සහෝදරයා ආවේ. හැබැයි එනකොට මොකද වෙලා තියෙන්නේ? වරායෙන් එළියට එනකොට. එන වරාය ඉඳන් එනකොට නැගිනිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති. යනකොට ඒ කියන්නේ දෙකට ටෙන්ඩර් ඕපන් කරලා වෙන කෙනෙක් තෝරාගෙන එක දෙන්නේ. හැබැයි අපි සහතික වශයෙන් කියනවා නැගෙනහිර ජැටිය බහුජාතික සමාගම් වෙත පැවරීම සඳහා දරන ප්‍රයත්නය සහතික වශයෙන් නතර කරනවා. ඒ සඳහා වරාය සියලු සමිති ප්‍රස්තාව කරනවා. ඇයි මේක නතර කරන්න? ඇයි මේක නතර කරන්න? කොළඹ වරාය ගත්තොත් 2015 වසරේ ලෝකේ වරායන් පෙළ ගැස්සුවොත් 26 වෙනි ස්ථානයේ තමයි කොළඹ වරාය තියෙන්නේ. 26. රටවල් වලින් නෙවෙයි වරායවල් වලින්. රටවල් වලින් ගත්තොත් ඒ වරායවල් 26 ඇතුලේ චීන වරායවල් 8ක් විතර තියෙනවා. මොකද ඒවල් දෙවන්ත රටවල් දෙවන්ත නිෂ්පාදනයක් වෙන රටවල්. ඒ නිසා 26 ඇතුලේ චීන වරායවල් 8ක් විතර තියෙනවා. ඉන්දියා වරායවල් 2ක් විතර තිබෙනවා. බ්‍රසීලයේ වරායක් තියෙනවා. ඔය මහා ජනගහනයෙන් ඉන්න රටවල්. හැබැයි ලොකු නිෂ්පාදනයක් නැති. මොකද චීනේ වරාය පිරෙනවා චීන බඩු වලින්. ඒක අපිට පිළිගන්න පුළුවන්. ඒකේ බහලු ගේන එක යන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. මොකද චීනෙම හදනවා ගොඩක් ඒක. ඉන්දියාවේ වරාය ගොඩක් පිරෙන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. ත්‍රී වීල්ම කොච්චර පිරෙනවද අප්පා. රටට ගිහින් නේද? ඉන්දියා ඒක ලොකු අරුම පුදුම දෙයක් නෙවෙයි අපිට. හැබැයි අපේ කුඩා නිෂ්පාදනයක් තියෙන රටක ලෝකයේ වරායවල් ඇතුළත 26 වෙනි ස්ථානයේ අපි හොබ වුණා. රටවල් ලෙස ගත්තොත් අපි 18 වගේ තමයි. ඒ කියන්නේ ඒක මනින්නේ කන්ටේනර් බාන සහ ඒ කියන්නේ කන්ටේනර් එන සහ යන ප්‍රමාණයෙන් තමයි මනින්නේ ලෝකේ වර්ගීකරණය. ඒ වර්ගීකරණ රටවල් හැටියට ගත්තොත් අපි 18 වගේ තියෙනවා. වරායවල් හැටියට ගත්තොත් අපි 26 තියෙනවා. ඒ නිසා වරාය තමයි අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම මධ්‍යස්ථානය. හැබැයි මොකද්ද කරේ? මොකද්ද කරේ? මේ වරායවල් කොළඹ වරාය, ගාලු වරාය, හම්බන්තොට වරාය, ඔරුවිල් වරාය සහ කංකසන්තුරේ වරාය. මේ වරාය අධිකාරියට වරායවල් 5ක් අයිති. ඔලිවිල් වරායට මොකද්ද උනේ? ඔලිවිල් වරාය හැදුවේ වෙන මොකුත් නිසා නෙවෙයි. අෆ්රොෆ් අමාත්‍යවරයා වරාය ඇමති වුණා.
අෆ්රොෆ් ඇමති වරාය ඇමති වෙනකොට ඔලිවිල් වල ගිල වරායක් හැදුවා. 2013 අවුරුද්දේ විවෘත කරා. අපි ඩොලර් මිලියන යුරෝ මිලියන 146ක ණය මුදල කරන් තියෙනවා ඩෙන්මාර්ක් වලින්. ලංකාව මේ කොළඹ වරායෙන් ලබන ආදායම විශාල පංගුවක් දාලා තියෙන ඔලිවිල් වරාය හදන්න. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 800ක් අපි වියදම් කරලා තියෙන ඔලිවිල් වරායට විවෘත කරේ 2013. අද 2016. මේ අවුරුදු 3ටම ඔලිවිල් වරායට එක වරායක්වත් ඇවිල්ලා නැහැ. එක නැවක්වත් සමාන. ඔලිවිල් වරායට එක නැවක්වත් ඇවිල්ලා නැහැ මේ අවුරුදු 3ටම. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? අපේ කේන්ද්‍රස්ථානයේ මෙතන කොළඹ. හැබැයි අපි ඔලිවිල් වල වරායක් හැදුවා අවුරුදු 3යි විවෘත කරලා එක නැවක්වත් එන්නේ නැති. කල්පනා කරලා බලන්න. හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය පළවෙනි පියවර දෙවෙනි පියවර දෙකම එකතු කරපුවාම හම්බන්තොට වරාය සඳහා වියදම් කළා තියෙනවා අපි කෝටි 14400ක්. අපි ණය අරන් තියෙනවා කෝටි 12900ක්. ආසන වශයෙන් ගත්තොත් කෝටි 12900ක් අපි ණය අරගෙන තිබෙනවා. අපි වියදම් කළා තියෙනවා 14900ක් විතර. කොළඹ වරාය ආදායමෙන් අපි කෝටි 2000ක් විතර දාලා තියෙනවා. දැන් හම්බන්තොට වරාය විවෘත කරලා මේ වෙනකොට හම්බන්තොට වරායේ පාඩුව වෙන වගේ සමුච්චිත පාඩුව. හම්බන්තොට වරාය ආදායම් සහ වියදම් අතර පාඩුව බැලුවොත් කෝටි 3718ක් හම්බන්තොට වරාය පාඩුව. දැන් මේ මොකද වෙලා තිබෙන්නේ? අද කොළඹ වරායට හම්බන්තොට වරාය නඩත්තු කරන්න වෙලා තිබෙනවා. ඔලිවිල් වරාය නඩත්තු කරන්න වෙලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. හම්බන්තොට වරාය කෝටි 3718ක් පාඩුයි මේ ජූනි මාසෙ වෙනකොට. ඊට පස්සේ කොළඹ වරාය අපිට තිබුණා ප්‍රධානම කොළඹ වරාය ප්‍රධාන ලෙස ගත්තොත් සමාගම් 3කින් බහලුම් මෙහෙවනවා. එකක් තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය. එක ජැටි කීපයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහෙවනවා. ඊට පස්සේ රෙජින ජැටිය තව සමාගමක් මෙහෙවනවා. අලුතෙන් හදපු දකුණු කොළඹ ජැටිය චයිනා සමාගම මෙහෙවනවා. එතකොට සමාගම් 3ක් කියන්නේ වරාය අධිකාරියත් අපි එකක් හැටියට සැලකුවොත් කම්පැනි 3ක් තමයි වරාය පර්යන්තවල බහලුම් කටයුතු කරන්නේ. 2001 දී මේ මුළු බහලුම් වලින් 86ක් මෙහෙව්වේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. කොළඹ වරායට එන බහලුම් වලින් යන බහලුම් වලින් 86ක් මෙහෙව්වා කොළඹ වරාය අධිකාරියට අයිති ජැටි 3ක් නේද? ජැටි 3. ඔව් ජැටි 3න් මෙහෙව්වා. අද කීයද මෙහෙවන්නේ? මේ 2016 ජුනි මාසෙ වෙනකොට 86ක් වරාය අධිකාරී පංගුව 38 දක්වා අඩු වුණා. රෙජින ජැටිය මෙහෙවපු පෞද්ගලික සමාගම 2001 දී මෙහෙව්වේ මුළු මෙහෙයුම් වලින් 14යි. අද මෙහෙවනවා 28ක්. ඒගොල්ලෝ දෙගුණකින් වැඩි කරගත්තා. අලුතෙන් හදපු චීන වරාය චීනේ කොටස ඒ කියන්නේ දකුණු කොළඹ වරාය චීන සමාගමෙන් ආරම්භ කරපු ඒක මේ වෙනකොට 34ක් මෙහෙවනවා. මේ අවුරුදු දෙකක් පටන් ගත්තු පර්යන්ත මේ වෙනකොට 34ක් අනිත් පෞද්ගලික මෙහෙවනකොට 28ක් මුළු රාජ්‍යයකම මෙහෙවන්නේ 38යි. මොකද වෙලා තිබෙන්නේ? මුළු බහලුම් ප්‍රමාණයම බිඳ වැටුව ඇයි? රැජින ජැටියත් දකුණු කොළඹ ජැටියටත් විතරයි මීටර 15ට 18ට ගැඹුරු නැව් ඒ මුහුදු තීරයේ තියෙන ඒ කලාපෙනේ. ඒ නැව් වෙන්න පුළුවන් විශාල නැව් වෙන්න පුළුවන් එතෙන්ට විතරයි. ලෝකේ කුඩා නැව් ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ලෝකේ නැව් විශාල වෙමින් තිබෙනවා. හැබැයි විශාල නැව් වෙන්න පුළුවන්කම තිබෙන්නේ පෞද්ගලික අංශයේ ජැටි වලට. එහෙනම් නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය ණයක් අරගෙන සල්ලි දාලා ගැඹුරු කරා. දැන් ඒකටත් ගේන්න පුළුවන් මීටර 15 වගේ ඒවා. හැබැයි මොකද කරලා තිබෙන්නේ? තාම දොඹ කරගෙන නැහැ. දොඹ කරගෙන. අන්නේ දොඹ කරගෙන ගේන්නේ නැතුව දොඹ කරගෙන ආවනම් එතන නැවත ශ්‍රී ලංකා වරාය අධිකාරිය පංගුව වැඩි කරගන්න පුළුවන්. හැබැයි දොඹ කරගෙන නැතුව ඔය නැගෙනහිර පර්යන්තේ තමයි අද ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ විකුණන්න. ඒක තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබෙන. ගාලු වරායෙන් ලොකු ආදායමක් එන්නේ නැහැ. ඒක පාඩුයි. හම්බන්තොට වරාය පාඩුයි. ඔලිවිල් වරාය පාඩු ගල බලන්නවත් දෙයක් නැහැ. කසතයක්වත් එන්නේ නැහැ. කංගසුතුරේ වරාය එතන පාඩුයි. ඒ නිසා හම්බ වරාය අධිකාරියෙන් පවතින්නේ නැගෙනහිර ජැටිය මත.
හැබැයි මොකද්ද කරන්න හදන්නේ? නැගෙනහිර ජැටිය අද ටෙන්ඩර් දානවා, අද ටෙන්ඩරේ ඕපන් කරනවා විකුණන්න ගන්න. අපි ඇහුවා ආණ්ඩු ඇමතිවරයෙක්ගෙන් පාර්ලිමේන්තුවේ. අපි කිව්වා ඔයා විකුණන පැත්තේ, අපි විකුණන එක පරාද කරන පැත්තේ කිව්වා. අපි ඇහුවා ඇයි විකුණන්න කියලා. වගකීමෙන් කිව්වා. අපි ඇහුවා ඇයි විකුණන්න කියලා. මොකද්ද කිව්වේ? අපි පෝට් සිටිය දුන්නා. ඒ කියන්නේ කොළඹ වරාය නගරය අපි චීනෙට දුන්නා. ඉන්දියාව තරහ වෙලා වගේ ඉන්නේ. ඉන්දියාව තරහ වළක්වා ගන්න අපිට මේක ඉන්දියාවට දෙන්න වෙනවා. ඕ. රනිල්ගේ ආර්ථික උපාය මාර්ගය. මොකද ආර්ථික සම්බන්ධයක් තියෙන එතන. එතන ආර්ථික කිසි සම්බන්ධයක් නැහැ. නැගෙනහිර ජැටිය විකුණන්න ආර්ථික සාධක කිසිවක් නැහැ. නැගෙනහිර ජැටිය ගැඹුරු කරලා තිබෙන්නේ, පුළුල් කරලා තිබෙන්නේ, දොඹ කරගෙනලා හයි කරන්න තිබෙන්නේ. ලෝකෙ තියෙන ලොකුම නැව් එතෙන්ට ගේන්න පුළුවන්. මීටර 15 18 නේද ගැඹුරක් තියෙන එතන. විශාල නැව් එතෙන්ට ගේන්න පුළුවන්. හැබැයි මොකද්ද කරන්න හදන්නේ? ඇයි ඒක විකුණන්නේ? අන්න ටෙන්ඩර් කොන්දේසියද මොකක්ද ටෙන්ඩර් කොන්දේසිය? මේ නැගෙනහිර ජැටිය ගන්න ඕනේ දකුණු ආසියාවේ රටක්. දකුණු ආසියාවේ රටවල් ඔක්කොම ඇතුළත් වෙනවා එතකොට. ඔන්න තීරුව. ඔක්කොම ලෝකේ රටවල් ඔක්කොටම බෑ. මේක ගන්න පුළුවන් කාටද? දකුණු ආසියාවේ රටකට. දකුණු ආසියාවේ ඒක ගන්න පුළුවන් කාටද? ඊළඟ කොන්දේසියක් දානවා. කොළඹ වරායෙන් බහලුම් වලින් 20%ක්වත් එහෙට මෙහෙට යන රටකට. කොළඹ වරායෙන් බහය වලින් වැඩි පංගුවක් 20%කට වඩා වැඩි මම හිතන්නේ ඉන්දියාව. તો ටෙන්ඩර් එක කැඳෙව්වට ටෙන්ඩර් කොන්දේසි වල දාන මොකද්ද? මේක දකුණු ආසියාවේ රටක් වෙන්නත් ඕන. මේක කොළඹ වරායේ බහලුම් වලින් 20%ක්වත් එහෙට මෙහෙට ගෙනියන රටක් වෙන්නත් ඕන. ඒ කියන්නේ මොකක්ද? ටෙන්ඩර් කොන්දේසි වල මේක කියලා ඉවරයි ඉන්දියාව කියලා. ඒ නිසා මෙතන තියෙන ආර්ථික සාධක මෙතන තියෙන ආර්ථික සාධක නෙවෙයි මතක තබා ගන්න. මෙතන තිබෙන්නේ අපි දුන්නාම කොළඹ පෝට් සිටි එක හදන්න දුන්නාම අපි චීනෙට ඉන්දියාව ටිකක් අප්සෙට් එකේ වගේ ඒ අප්සෙට් එක බේරගන්න අපි දෙනවා නැගෙනහිර ජැටිය. ඒ නිසා මේවා පිළිදීම නෙවෙයි. ඒ නිසා මේ කොළඹ වරාය ඇති වී තිබෙන ගැටලුවට කිසිසේත්ම මම හිතන්නේ චන්ද්‍රිත් සහෝදරයා ලෑස්ති ඇති. අපි උරු සමිතියත් එක්ක කතා අපි විතරක් නෙවෙයි. අනික උරු සමිතිය මේකට ඉන්නවා. අපි පාලන අධිකාරියත් වරාය පාලන අධිකාරියත් මේකට එරෙහිව ඉන්නවා සමහර අවස්ථාවල. නමුත් ඒගොල්ලන්ට බැරි වේවි මතු පිට කරලියට එන්න. හැබැයි මේ රටේ ජනතාව මේක අපේ රටේ ආර්ථිකයේ බලගතුම මධ්‍යස්ථානයේ මතක තබා ගන්න. කොළඹ වරාය කේන්ද්‍ර කරගෙන තමයි අපේ රටේ ආර්ථිකයේ මධ්‍යස්ථානයේ ගොඩ නැගෙන්නේ කොළඹ වරායත් එක්ක. ලෝකේ 26 වෙනි වරාය නම් ලෝකවල රටවල් අතරින් 18 වගේ ස්ථානයක අපි ඉන්නවනම් විශාල බහලුම් ප්‍රමාණයක් හිට මෙහෙට යනවනම් එතන තියෙන මතක තබා ගන්න ලංකාවෙන් පටවන ඒවා හරි ලංකාවට ගේන ඒවා හරි නෙවෙයි ප්‍රතිනැව්ගත කිරීම. ගෙනල්ලා බාල නැවත ප්‍රතිනැව්ගත කිරීම. එඳා නැව්වල මධ්‍යස්ථානය කොළඹ. එනිසා අපි මෙන්න මේ කොළඹ වරාය නැගිනිර ජැටිය මේ පවරා දීමට දරන උත්සාහය වැළැක්විය යුතුයි. සහතික වශයෙන් ඒක වැළැක්වීම සඳහා පක්ෂයක් ලෙස මේ රට වැඩ කරන ජනතාවත් කටයුතු කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ව්‍යාපෘති තමයි මත්තල ගුවන්තොටුපොළ. දැන් මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ මහත්තයා චීනට ගිහිල්ලා කිව්වා මත්තල ගුවන්තොටුපොළත් හම්බන්තොට වරායත් ඕගොල්ලෝ අරගෙන ඒ ආශ්‍රිත කර්මාන්ත හදලා ඒ ඕගොල්ලෝ තමයි මත්තල ගුවන්තොටුපොළ හැදුවේ. ඕගොල්ලෝ තමයි හම්බන්තොට වරාය හැදුවේ. දැන් ඕගොල්ලෝ ඒ ටික ගන්න අරගෙන ඒ ආශ්‍රිත කර්මාන්ත ටිකක් හදලා ඒක වර්ධනය කරන්න. ඕක තමයි රනිල්ගේ ආර්ථික සැලැස්ම. දැන් මම කිව්වේ හම්බන්තොට වරාය හදන්න කියලා තියෙන කොච්චරද? කෝටි 14400. දැන් පළවෙනි පියවර සහ දෙවෙනි පියවර දෙකේම එකතු කෝටි 14400. දැන් හදලා අවුරුදු 4ක් විතර වෙනවා. එහෙනම් විකුණනවා නම් කීයට විකුණන්න වෙයිද? 14400 දැන් අවුරුදු 4කට විතර කලින්නේ. එහෙනම් දැන් මේ කෝටි 20000ක් විතර වෙනවා. දැන් හදලා තියෙන්නේ කවුද? චීන. අඩුම තරමේ කෝටි 20000 පැත්තකින් තියන්න. හදන්න වේදම වෙච්ච 14200 කිලෝ නේද? චීන කිලෝ ඒක ඉතර වටින්නේ නැහැ කියන. මේ මරු වැඩක් නේ. දැන් ඒගොල්ලම තමයි කොන්ත්‍රාත් එක ගත්තේ. ඒගොල්ලම තමයි මේක හැදුවේ. මේක හදන්න ණය අරගෙන තියෙනවා. වරාය අධිකාරියෙන් දාලා තියෙන කෝටි 14200ක්.
දැන් ඒ චීනම ගණ්ඩ කියනකට කියනවා ඒක එච්චර වටින්නේ නැහැ කියලා. අන්න එතන තමයි ගැහිල්ල තිබ්බේ. 14400ට වරායෙම හැදුන්නේ නැහැ. දැන් චීන දන්නව ඇත්ත ගාන. මත්තල ගුවන්තොටුපළ චීන කියන්නේ කියන ගානට ගන්න බෑ. අපි කියන ගානට දෙන්න කියනවා. ගන්නෙත් නෑ මතක තබා ගන්න. හැබැයි මේගොල්ලෝ උත්සාහයක් තියෙනවා මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය අලෙවි කරන්න සලස්මක් තියෙනවා. ඊළඟ ලංකා හොස්පිටල් ඇපලෝ රෝහල අපි කිව්වේ. මේක උනේ මෙහෙමයි. 2003 ආණ්ඩුවේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කා. ඒක ගත්ත හැරි ජයවර්ධන මහත්තයා. හැරි ජයවර්ධන මහත්තයා මොකද කරේ? රක්ෂණ සංස්ථාවේ සල්ලි දාලා ලංකා හොස්පිටල් එකේ වැඩි පංගුවක් ගත්තා. ඊට පස්සේ රක්ෂණ සංස්ථාව විකිණීම පිළිබඳ නඩුවක් ගියා. නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් දුන්නා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පවර ගන්න කියලා ආණ්ඩුවට. පවර ගන්නකොට වලිගේ වගේ ආව ලංකා හොස්පිටල් එකක්. ඔහොමයි ලංකා හොස්පිටල් එක ආණ්ඩුවට ආවේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කට පස්සේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලංකා හොස්පිටල් එක ඇපලෝ කියලා පටන් ගත්තනේ. ඒක ගත්තා. ගත්තට පස්සේ නඩුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට ගත්තා. ගත්තට පස්සේ මොකද උනේ? ලංකා හොස්පිටල් එකත් ආණ්ඩුවටම ආවා. ඔහොම තමයි යකේ ආණ්ඩුවේ ආයතනයක් උනේ. එනිසා දැක්ක මම දැක්ක රනිල් වික්‍රමසිංහ කියනවා මේ ළඟදී පාර්ලිමේන්තුවේ ආණ්ඩුව විසින් තීරණය කරලා හදපු ඒවත් තියෙනවා. ආණ්ඩුව තීරණය නොකර ආණ්ඩුවට පැටවිච්ච ඒවත් තියෙනවා. මිනිහා ලස්සනට ඒව බේරෙනවා. ඒ විකුණන්න ඕනේ වුණාම. දැන් මේ එන වරාය ආණ්ඩුව විසින් තීරණය කරලා හදපු එක. දැන් මේකට කියන්නේ මොකද්ද? මේක ආණ්ඩුව විසින් තීරණය කරලා ලංකා හොස්පිටල් කියලා එකක් හැදුවේ නෑ. ආණ්ඩුවේ තිබෙස් රක්ෂණ සංස්ථාව වික්කට පස්සේ ඒගොල්ලෝ මේක ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට ආවට පස්සේ ඒක පස්සෙන් එල්ලිලා ලංකා හොස්පිටල් ආවා. ඒ නිසා ආණ්ඩුව අපේක්ෂා කරලා නෙවෙයි මේක ගත්තේ. ඒතකොට නිකන් වික්කත් කමක් නැහැ වගේනේ. ඒතර හැබැයි වරාය හිතලා තමයි හදන්නේ. ඒතර හිතලා හදන එකට වෙන සූත්‍රයක් කියනවා. මේකට කියන සූත්‍රය තමයි අපි හිතලා නැහැදුවේ අපේ සැලැස්මක් නෙවෙයි මේක. අපි මොකද්ද කරේ? ඉන්ෂුරන්ස් සමාගම අපිට එනකොට නැවත මේක අපිට ආවා කියලා කියනවා. හැබැයි මතක තියාගන්න. ලංකා හොස්පිටල් එකේ ස්ථාවර ගිණුමේ ස්ථාවර තැන්පතු විතරක් දැන් රුපියල් මිලියන 800යි. අපිට ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවක් විසින් පෞද්ගලික රෝහලක් නඩත්තු කරන්න ඕනද කියලා. හැබැයි මෙතන තියෙන හොඳ උපක්‍රමයක් අපි අනුගමනය කරනවා. අද පෞද්ගලික රෝහල් වල අය කිරීම පිළිබඳ කිසිදු නිර්ණායකයක් නැහැ. නේද? රෝහලට ගිහලා ඇඩ්මිට් වෙනකොට මහන්නේ මොකද්ද? සෞඛ්‍ය ආවරණයක් තියනවද? රක්ෂණයක් තියනවද? හානම් කියන්න එපා බැරි වෙලාවක. හා කිව්වොත් ලෝකේ නැති ලෙඩ ඔක්කොම දානවා. හා කියන්න වෙනවා ඉතින්. ඉස්සරලම ඇතුළත් වෙනකොට මහන්නේ ඉන්ෂුරන්ස් එකක් තියනවද? සෞඛ්‍ය රක්ෂණය කීයද? ඒ අනුව තමයි බෙහෙත් දෙන්නේ. එඳා අද අපේ රටේ මේ පෞද්ගලික රෝහල් මාෆියාවක් තියෙන එක ඇත්ත. ලෙඩ්ඩු ඇතුළත් මා දැක්ක පුවත්පත්වල ලිපි ලියලා තිබුණා. ලෙඩ්ඩු ඇතුළත් වුණාම ඇතුළත් වෙන්නේ කොන්දේ ලෙඩේට. හැබැයි බෙහෙත් කළා තියෙන යටි පොතුලට. වෙන මොකද්ද ලෙඩක් හොයාගෙන අන්තිමේට. මෙහෙම ව්‍යසනයක් ඒ. ඒ නිසා හම්බන්තොට පළවෙනි සැලැස්ම තිබුණේ බහණ්ඩගොඩ බාණ්ඩ වරායක් වෙනුවට නැව්වලට සේවා සපයන මධ්‍යස්ථානයක් මෙතන ගොඩනගන්න ඕන කියන. ඒක ගොඩනගලා ඒකේ ආදායම අපිට වරායක් හදන්න තිබ්බා. හැබැයි මහින්ද මහත්තයා ඉස්සලා වරාය හැදුවා. හදලා දැන් එතන තෙල් ගබඩා තෙල් ටැංකි 12ක් හදලා තියෙනවා. ඒ හැදුවෙත් වරාය අධිකාරිය. නේ වරාය අධිකාරිය මෙතෙන් තෙල් ටැංකි 12ක් හැදුවා. දැන් එතකොට හම්බන්තොට වරායේ වඩාත්ම කාර්යක්ෂම උපයෝග කරගන්න පුළුවන්කම තියෙන මොකටද අපිට? ඒක උපයෝග කරගන්න පුළුවන්කම තියෙන බංකරින් සර්විස් නැව් වලට තෙල් ගහන්න. හැබැයි එහෙනම් මොකද කරන්න ඕන? දැන් වරාය අධිකාරිය සතුව තෙල් ටැංකි 12ක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? ඒ තෙල් ටැංකි 12 තෙල් සංස්ථාවට පවරලා එහෙම නැත්නම් වෙනම නැව් තෙල් අර මැරයින් සර්විස් වගේ කම්පැනි එකක් හදලා ආණ්ඩුවෙන්ම නැව් වලට තෙල් ගහන්න පුළුවන්. හැබැයි මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ? එයා යෝජනා කරන්නේ නැව් වලට තෙල් ගහන්න ගබඩා ටික වරායෙන් හැදුවට දැන් සැලසුම් කරලා තියෙන ගබඩා ටික විකුණන්න පෞද්ගලික අංශයට. ඒකත් විකුණනවා. අපි කියන්නේ දැන් පාඩුවක්ද මෙතන තියෙන්නේ? මේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම මධ්‍යස්ථානය. අපිට නැවත එතන පෞද්ගලික අංශයට බංකරින් සර්විස් නැව් වලට තෙල් ගහන එක පැවරුවට පස්සේ එතන අපිට කිසිවක් යලි ඉතුරු වෙන්නේ නැහැ. ඊටමත් වැදගත් නැව් මාර්ගයක් ආසන්නයේ පිහිටි වරායක් වැදගත් මධ්‍යස්ථානයක්. ඒ වැදගත් මධ්‍යස්ථානයේ වැදගත්ම ව්‍යාපාරය නැව් වලට තෙල් ගහන එක. මේ ටැංකිය 8ක් විකුණනව නෙවෙයි.
මේ දේ තමයි අපි පිළිගන්නේ අපේ අයිතියක් ඒක. මේ රටේ ජනතාවගේ අයිතියක් ඒ නැව් මාර්ගයේ ආසන්න කොළ හම්බන්තොට වරායේ පිහිටීමත් එනෙව්වට සේවා සැපීමත් අපේ අයිතියක්. හැබැයි විකුණනවා නෙවෙයි ඒවා බිලිදෙනවා. සමාගම් මෙත. ද ජෝන් කීල්ස් මුදලාලට IOC එකට දැන් සැලසුම් කරලා තිබෙනවා නේද? සැලසුම් කරලා තිබෙනවා මේ ටැංකි 12 විකුණලා දාන්න. ඒ විතරක්. අපි දන්නවා ඊළඟ විශේෂයෙන් ගත්තොත් හම්බන්තොට වරායේ මේ සමාවෙන් මේ කල්පිටියේ දූපත් අපිට මතක අපි දිගින් දිගට මේ ප්‍රශ්න මතු කරා. කල්පිටියේ දූපත් 14ක් තිබෙනවා. මේ 14 අයිති කාටද? ශ්‍රී ලංකා රජයට අයිති. ඒ කියන්නේ අපේ රටේ මහජනයට අයිති. දැන් මොකද කරලා තිබෙන්නේ? ජනාධිපතිවරයා සන්නසකින් ඒවා පවර්ලා තිබෙනවා සංචාරක මණ්ඩලයට. සන්නසකින් පැවරුවා. සංචාර දැන් මේ දූපත් ටික පවර්ලා මොකද කරලා තිබෙන්නේ? දැන් දූපත් දෙකක් විකුණලා තිබෙනවා. ඒ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ විකුණා වෙල්ලායි කියන දූපතත් ඉප්පන්තිව් කියන දූපතත් කියලා දූපත් දෙක වික්කා. ඊළඟ දැන් විකුණන්න හදනවා උඩත්මුණි කියන දූපත. ඒ දූපතේ අක්කර 1256ක් විතර තියෙනවා. يعني අක්කර 1250ක් විතර තියෙන දෙවන්ත දූපතක් දැන් විකුණන්න හදලා තියෙනවා. ඔය දූපත් ටිකක් විකුණනවා. ඊළඟ හම්බන්තොට දිසාපතිවරයාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයෙන් ලිපියක් අවලා තිබෙනවා. මොකක්ද දිසාපතිට කියලා තියෙන්නේ? හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 15000ක් දෙන්නලු ෆැක්ටරි දාන්න. ලෝකෙ මේ අක්කර 15000ක ෆැක්ටරි දාන්න කොහොමද? 15000ක ෆැක්ටරි දාන්න. එළුගොවි පොළවල් දානොත් දන්නේ. සුද්ධ ඇවිල්ලා. අපිට එළුවෝ ගොවි පොළක් ගැන හිතා ගන්න පුළුවන්. හරක් ගොවි පොළක් ගැන හිතා ගන්න පුළුවන්. හැබැයි අපිට ෆැක්ටරියක් ගැන හිතා ගන්න පුළුවන්. අක්කර 15000 කර්මාන්තශාලා. නිසා අපේ රටේ ඉඩම් සම්පත. දැන් එතන තමයි ඊළඟ මේගොල්ලෝ අත තියමින් තිබෙන්නේ අපේ රටේ ඉඩම් සම්පත. අපේ රටේ මුතුන් මිත්තන්ට අයිති මුතුන් මිත්තෝ විසින් සංරක්ෂණය කරලා ඉඩම් අපේ මුතුන් මිත්තන්ගේ ඇට මුදුළු වලින් පොහොර වෙච්ච මහ සම්පත ගිරවා පත්තුව රටටම බත සපයන්න පුළුවන් මහ ශාස්ත්‍රික ප්‍රදේශය. ඒ ප්‍රදේශ ඉඩම් අක්කර 15000ක් අද සැලසුම් කරලා තිබෙනවා බදු දෙන්න. රනිල් වික්‍රමසිංහ මහතා නියෝගය අවලා තිබෙනවා අක්කර 15000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හොයාගන්න කියලා. දැනට හම්බන්තොට දිස්ත්‍රික්ක අපි දන්න පරිදි හොයාගෙන තියෙන අක්කර 3000යි. ඒකත් වන සංරක්ෂණයටත් වන ජීවියකටත් අයිති ඒ වගේ. මතකද බලන්න. මොකද්ද කරමින් තිබෙන්නේ? ඒතර ඊටම් ටික විකුණනවා. ඒ විතරක් නෙවෙයි. තමුන්නාසලා දන්න මේ පෝර්ට් සිටි එකේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ සරල නෑ. මේ පෝර්ට් සිටි එක උඩ ගත්තොත් ආසන්න වශයෙන් ගොඩබිම උඩ භූමි ප්‍රමාණය එනවා අක්කර 575. වැඩි කර ප්‍රමාණයත් එක්ක අක්කර 650ක් විතර එනවා. වැඩි කර ප්‍රමාණයත් එක්ක උඩ භූමිය මතුතල භූමිය අක්කර 600 ඉක්මවනවා. ඒතර මතුපල භූමිය අක්කර 600ක් වෙන්න නම් පතුල මොකද මෙහෙම ගොඩ කරන්න බෑනේ. නේ රුජු ලෙස ගොඩ කරන්න බෑ. ගොඩ කරන්න ඕන එළියට. ඒතර පතුල අඩුම තරමේ අක්කර 1000ක්වත් වෙනවා. පතුල අක්කර 1000ක් මතු පිට අක්කර 600කට ආසන්න ප්‍රමාණයක් ගොඩ කරනවා. අපේ රටේ පළමු එක තමයි අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නැහැ. අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා නේ. තමුන්වන්සලා කුඹුරක් ගොඩ කරන්න ගියොත් අවසර ගන්න නීතියක් තියෙනවා. අපි මඩ වගුරක් ගොඩ කරන්න ගියොත් නීතියක් තියෙනවා. හැබැයි අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නැහැ. එහෙම නීතියක් නැතුව තිබියදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර උපදෙස් සහ ඒකේ මඟ පෙන්වීම සහ මධ්‍ය පරිසර අධිකාරී සමහර පරිසර ගැනීම මත තමයි මේක කරන්න යන්නේ. ඒ නිසා මේක ආරම්භයේදීම නීති විරෝධී. අක්කර 1000ක පතුලක් යට කරනවා. කොච්චර ඕන වෙනවද? ආසන වශයෙන් ගත්තොත් මේක ගොඩ කරන්නේ වැලි වලින්. වැලි ඕන වෙනවා ඝන මීටර ලක්ෂ 650. ඝන මීටර. අඩි 3 නේද? මීටරයක් පළල මීටරයක් උස මීටරයක් වැලි හිතන්නකෝද? ඝන මීටර ලක්ෂ 650ක් ඕන වැලි. ගල් ඕන ඝන මීටර ලක්ෂ 34ක්. ඝන මීටර ලක්ෂ 34ක් ඕන. දැන් වැලි කොහෙන්ද හොයාගන්නේ? වැලි හොයාගන්න සැලසුම් හදලා තියෙන්නේ මීගපු කලපුවට සමාන්තරව ගැඹුරු මුහුදු තීරයේ. එතන තමයි වැලි එක්රස් එතන තමයි හඳුනාගෙන තිබෙන්නේ. වැලි ඝන මීටර ලක්ෂ 650ක්. එතනින් මෙතන ගොඩ කරන්න ගියනවා. ඒ වගේම ගල් ඝන මීටර ලක්ෂ 34ක්.
හොයාගෙන තියෙන කඩුවෙල, අංවැල්ල, බියගම, දිවුලපිටිය කියන ප්‍රදේශවල ගල්වලවල් 13ක් හඳුනාගෙන තියෙනවා. ඉතින් රටේම තියෙන ගලුත් මුහුදේ තියෙන වැලිත් ඔක්කොම පුරවනවා මෙතන. ගල් කඩන තැන පරිසරික ප්‍රශ්නයක් මතුවෙනවා. වැලි ගන්න තැන පාරිසරික ප්‍රශ්නයක් මතුවෙනවා. වැලි ගේන්නේ මුහුද දිග පොම්ප කරන්නේ ඒ ගමන් මාර්ගයේ පරිසර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගොඩ කිරීම හරහා අපේ වෙරළ තීරයට විශාල හානියක් ඇති කරනවා. අපේ මුහුදු මධ්‍ය සම්පතට විශාල පාරිසරික හානියක් ඇති කරනවා. අපේ රටේ ජෛව විවිධත්වයේ විශාලම මත්ය විවිධත්වයක් තියෙන්නේ මහවය මුහුදට වැටෙන මීගමුවත් මහවයත් අතර ඒ කලාපේ තමයි වැදගත්ම භූමිය. මේ වැලි ගැනීමත් එක්ක ඒ කොරල් පොළ සියල්ල මොකද වැලි නිකන් නේ ගලක් නිකන් වැලි ගන්න බෑනේ නිකන් බොර වෙන්නේ නැතුව. අපි නිකන් වැලි දෝතක් ගන්න ගියත් මුහුද බොර වෙනවනේ. වැලි කිව් වැලි ඝන මීටර ලක්ෂ 650ක් ගන්න ගියොත් මුළු බොරවලින් මුළු කඩලාන පද්ධතියම වැහෙනවා. එනිසා අපේ රටේ පරිසර පද්ධතිය බිලිදීමක් මුළුමනින්ම. එනිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද්ද කරමින් තිබෙන්නේ? අපේ රටේ පරිසර පද්ධතිය මුළුමනින්ම බිලිදෙන්න ලෑස්ති කරලා තිබෙනවා. ඒ නිසා විකිණීම සහ බිලිදීම තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් විකුණනවා අනිත් පැත්තෙන් බිලිදෙනවා. මේ රටේ වැදගත්ම සම්පත් ටික. ඉතින් මේක නිකන් අර නිකන් මේ නේද නිකන් මෛත්‍රී රනිල් ප්‍රසිද්ධ දේපල වෙන්දේසිකරු. මේ වෙන මොකුත් නෙවෙයි. පෝට් නේ වරාය වෙන්දේසි කරනවා, ගුවන් තොටුපළ වෙන්දේසි කරනවා, හෝටල් ටික වෙන්දේසි කරනවා, ඉඩම් ටික වෙන්දේසි කරනවා. මේ විල ප්‍රසිද්ධ වෙන්දේසිකරු. මේ ආණ්ඩු නෙවෙයි. මේ කොහෙද ආණ්ඩු වෙන්නේ? ආණ්ඩු නම් මොකද කරන්න ඕන? රටේ තියෙන සම්පත් පිළිබඳව සංගණනය කරලා, අපිට තියෙන ශක්්‍යතාවය පිළිබඳව සංගණනය කරලා, රටේ ආර්ථික උපාය මාර්ගයකට අපේ රටේ මුහුද නම්, අපේ රටේ සම්පත් නම් ආර්ථික උපාය මාර්ගයක් එක්ක අපි සම්බන්ධ කරන්න ඕන. හැබැයි මේ ආර්ථික උපාය මාර්ගයත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. රාජපක්ෂගේ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුමක් තියෙනවා මිත්සු සමාගමත් එක්ක. මිත්සු සිමෙන්ති සමාගමත් එක්ක අත්සන් කරපු ගිවිසුම මොකක්ද? one port one cement factory. එක පෝට් එකක් ගාව තියෙන පුළුවන් එක සිමෙන්ති ෆැක්ටරි එක. ඒ මාර වැඩ. ලෝකෙ කොහොමද එහෙම ගිවිසුම් ගහන්නේ? දැන් මිත්සු සමාගමත් එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුම මොකද්ද? one port one cement factory. මේ මොකද්ද? එක පෝට් එකක් ගාව එක සිමෙන්ති ෆැක්ටරි. හොඳද? ඒක අපිට මිත්සු කාර්යයට සිමෙන්ති ෆැක්ටරි දාගන්න දුන්නට කමක් නැහැ. හැබැයි අපිටත් එකක් දාගන්න අයිතිය තියෙන්න බෑ. දාගන්න අයිතියක් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එතකොට ත්‍රිකුණ මොකද වරායක් ගාව තමයි සිමෙන්ති ෆැක්ටරි දාන්න ඕන. දැන් ත්‍රිකුණ මල වරාය ගාව ඒක දාලා තියෙනවා. වෙන එකක් දාන්න බෑ. හම්බන්තොට වරාය සිමෙන්ති ෆැක්ටරි ලයිසන් එක පාකිස්තාන කාර්යයට විකුණලා තියෙනවා. ඒ නිසා යලි අපේ රටේ කිසිදු කෙනෙකුට වරායක් ආසන්නේ සිමෙන්ති ෆැක්ටරියක් දාන්න අයිතිය නැහැ. ඒ කියන්නේ අපේ අයිතිය බිලි දීලා නෙවෙයිද මේගොල්ලෝ? තමයි බිලි දීමන තිබෙන්නේ. අපේ අයිතිය බිලි දීලා තිබෙනවා. අපේ සම්පත් විකුණලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩු බිලි දීම සහ විකිණීම ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. ඒකේ වැදගත්ම ප්‍රශ්නේ තමයි දැන් මේක වේගවත් කර මේක තවත් අවතීර්ණ වෙන්න බැරි වෙච්ච ශේස්ත්‍ර. වරායට අවතීර්ණ වුණා. තෙල් සංස්ථාවට අවතීර්ණ වුණා. ඉඩම් වලට අවතීර්ණ වුණා. මූල්‍ය වෙළඳපොළට අවතීර්ණ වුණා. නේද? රෝහල් පද්ධතියට අවතීර්ණ වුණා. හෝටල් පද්ධතියට අවතීර්ණ වුණා. තව අවතීර්ණ වෙන්න බැරි වෙච්ච ශේස්ත්‍රයක් තියෙනවා අපේ රටේ. මොකක්ද? තව අවතීර්ණ වෙන්න බැරි වෙච්ච ශේස්ත්‍රය තමයි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය කියන්නේ තාමත් වටිනාම ශේස්ත්‍රයක් අපේ රටේ. ඇයි? අපිට අපේ රටේ හදන්න පුළුවන් වී ප්‍රමාණය කියන්න පුළුවන් අපිට නේ. කුඹුරු මෙච්චරයි තියෙන, වගාකරණ මෙච්චරයි, යලමහා මෙච්චරයි, අක්කරේට අස්සන්න මෙච්චර, මෙච්චරක් විතර වී හදන්න පුළුවන් වෙයි. අපිට වී හදන ගාන කියන්න පුළුවන් සාමාන්‍ය. පළතුරු අපිට කියන්න පුළුවන් අපේ රටේ පළතුරු වතු තියෙන මෙච්චරයි, මෙච්චර මේව හැදෙන්නේ, මහා කන්නේ මේව හැදෙනවා, යල් කන්නේ මේව හැදෙනවා. ඕනම් පළතුරු මෙච්චර හැදෙයි. අන්නාසි අපිට කියන්න පුළුවන් නේද? ගම්පහ මේ ප්‍රදේශවල අන්නාසි හැදෙනවා, වතු මෙච්චර ප්‍රමාණයක් තියෙන්නේ, කන්නකට අන්නාසි මෙච්චර වගේ හම්බ වෙයි. වරාය ලෝකෙ මෙහෙම තමයි නැව් ගමනාගමන යන්නේ. වසරකට නැව් කන්ටේනර් මෙච්චර, නැව් වලින් කන්ටේනර් මෙච්චර විතරක් එයි. ඒ හැම එකක්ම අපිට මනින්න පුළුවන්. හැබැයි රටේ අපේ ආර්ථිකේ මනින්න බැරි. පුලුල් කරන්න පුළුවන්. කිඳා බහින්න පුළුවන්. වැදගත්ම ශේත්‍රය තමයි තොරතුරු තාක්ෂණය. ඒක මනින්න බැරි තරම් ප්‍රබල ශේත්‍රයක්. අපේ රටේ ආර්ථිකයට ගත හැකි දෙවන්ත පුලුල්තම ශේත්‍රය තමයි. එයි ඒක තියෙන්නේ විවිධ අමුද්‍රව්‍ය මත නෙවෙයි. අමුද්‍රව්‍ය මත තීරණය වෙන්නේ නැහැ.
ඒක තීරණය වෙන්නේ නැහැ භූමියේ ඉඩම් ප්‍රමාණය මත ඒක තීරණය වෙන්නේ නැහැ. ඒක තීරණය වෙනවා අවකාශය මත. ඒක තීරණය වෙනවා දැනුම මත. දැනුම මොනතරම් ප්‍රමාණයක්ද? අවකාශය මොනතරම් ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණයට මේ වෙළඳපොළ පතුරන්න පුළුවන්. ඒ නිසා සීමා මායිම් නැති ආර්ථිකයේ වැදගත්ම ක්ෂේත්‍රය තමයි තොරතුරු තාක්ෂණය. ඒකට සීමා මායිම් නැහැ මතක තබා ගන්න. සීමා මායිම් නැහැ විතරක් නෙවෙයි. අපේ රටේ විධිමත් නොවන අවිධිමත් අධ්‍යාපනයේ විශාල ප්‍රමාණයක් දොරටු විවෘත වෙන්නේ උතෙන්. අපිට දොස්තර කෙනෙක් වෙන්න අධ්‍යාපනයේ විධිමත් සාමාන්‍ය පෙළ හොඳින් පාස් වෙන්න ඕන. විද්‍යා ගණිතයට සම්මාන තියෙන්න ඕන. විද්‍යා විෂයන් හදාරන්න ඕන. හොඳ සමාර්ථයක් ගන්න ඕන. ඉසට් ස්කෝර් වලින් අගේ උඩට එන්න ඕන. එයා වෛද්‍ය පීඨයට යන්න ඕන. වෛද්‍ය පීඨය අවුරුදු 5 හදාරන්න ඕන. අන්න එයා පරිවාසික වෛද්‍ය පුහුණුවට යන්න ඕන. ඊට පස්සේ එයා දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක් වෙන පාර හරි ක්‍රමික ක්‍රමවත් පාරක් තියෙනවා. ඉංජිනේරුවා වෙන්න ඒත් පාර ටිකක් ක්‍රමවත්. හැබැයි තොරතුරු තාක්ෂණ ශිල්පියා වෙන්න ක්‍රමවත් භාවයක් නැහැ. ඉංජිනේරු මහත්තයත් තොරතුරු තාක්ෂණ වේදිකයට කටයුතු කරනවා. කලා උපාධිය ගත්ත කෙනත් වෙන අධ්‍යාපනයක් හදාරලා තොරතුරු ක්ෂේත්‍රයට අවිලා තිබෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වුණ කෙනත් එයත් තොරතුරු ක්ෂේත්‍රයට අවිලා ඒ ක්ෂේත්‍රයට අවිලා තිබෙනවා. උසස් පෙළ අසමත් වුණ කෙනත් එයත් IT ක්ෂේත්‍රයට අවිලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ කුසිකර්ම උපාධියක් හදාරපු කෙනත් එයත් IT ක්ෂේත්‍රයට අවිලා තිබෙනවා. IT ක්ෂේත්‍රය කියන්නේ සීමා මායිම් නැති පුළුල් වෙන්න පුළුවන් ඇතුල් වෙන්න පුළුවන් ක්ෂේත්‍රයක්. එහෙම නෙවෙයිද? දැන් IT ක්ෂේත්‍රය තුල අහලා බලමු. සමහර අය කලා උපාධිධාරී. සමහර අය විශ්වවිද්‍යාල ගිහින්නේ. සමහර අය සාමාන්‍ය පෙළ විතරයි කරලා තියෙන්නේ. සමහර අය උසස් පෙළට කලා විෂයන් කරපු අය. හැබැයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පරිච්ඡේද දැනුමක් සහිත මිනිස්සු බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක ආර්ථිකයේ සීමා මායිම් නැතුව පමණක් නෙවෙයි අපේ රටේ තරුණ පරම්පරාවට විශාල ප්‍රමාණයකට දොරටු විවෘත වෙන වැදගත්ම ක්ෂේත්‍රයක්. දැන් මොකද කරන්න හදන්නේ? දැන් කරන්න හදන්නේ මෙන්න මේ ක්ෂේත්‍රය. ඒක තමයි එඩ්කා ගිවිසුමින් මතක තබා ගන්න. අනෙක් හැම ක්ෂේත්‍රයක් පිළිබඳව භාගයෙන් කරත් ඒවා පිළිබඳ ඉන්දියාව පාර්ශ්වයේ යම් එකඟතාවයන් ආවත් ඒගොල්ලෝ IT අත්තරින්නේ. IT අත්තරනවා ඒගොල්ලෝ මේ ගිවිසුම අත්සන් කරන්නේ. මතක තබා ගන්න. IT අත්සන් කරන්නේ නැත්නම් මේක IT මේකට අතුල් කරන්නේ නැත්නම් මේක ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය එක්කා ගිවිසුමට ඇතුළත් කරන්නේ නැතුව ඉන්දියාවට වැඩක් නැහැ. ඉන්දියාවට උවමනා වෙලා තියෙන්නේ මොකක්ද? ඉන්දියාවට උවමනා වෙලා තියෙන මෙන්න මේ ක්ෂේත්‍රය. ඒක තමයි මම කියන්නේ මේක මනින්න පුළුවන්කම තිබෙන එන සේවක සංඛ්‍යාවෙන් නෙවෙයි. එන සේවක සංඛ්‍යාවෙන් එක ජොබ් අහිමින ජොබ් සංඛ්‍යාවෙන් නෙවෙයි. මේගොල්ලෝ අර පැතිරලා අත්පත් කරගන්න වෙළඳපොළෙන් තමයි තොරතුරු තාක්ෂණය පිළිබඳ ශිල්පීන් ගෙනල්ලා ඒගොල්ලන්ගේ කර්මාන්ත ඒගොල්ලන්ගේ ආයතනයක් ආරම්භ කරොත් මේක පුළුල් ක්ෂේත්‍රයකට ලෝකෙ පතුරවන්න පුළුවන්. අන්න ඒක තමයි උන්ගේ අරමුණ. ඒකට පය තබා ගැනීම තමයි මේ අපේක්ෂාව. නැත්තම් මේ පිළිබඳ එක්කා ගිවිසුමත් එක්ක සාකච්ඡා කරන ප්‍රධාන කට්ටිය ඉන්නවනේ. කුමාරස්වාමී ඔය දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිවරයා මේකේ නියම කාර්යයක් කරා. ඊළඟ කවුද? කැලේගම මහත්තයා මේකේ නියම කාර්යභාරයක් කරා. ඊළඟ රෝහන් මේකේ ප්‍රධාන කාර්යභාරයක් කරා. ඒගොල්ලන් එක්ක අපේ IT එකේ IT ශාස්ත්‍රයේ ඒ පිළිබඳ නිපුණත්වයක් තියෙන අය ගිහලා ඇහුවා මෙහෙම ප්‍රශ්න කීපයක්. ලාංකීය ICT ශාස්ත්‍රය තුල පුහුණු ශ්‍රමයේ හිගයක් පවතිනවා කියලා දැන් කියනවනේ. දැන් කියන හිගයක් පවතිනවා කියලා. ඒගොල්ලෝ එකයි කුමන සංගණනයක් මතද මේ හිගේ තියෙනවා කියන මොකද්ද කරපු සංගණනය කියන්නේ? එම සංගණනයේ ප්‍රතිඵල කුමක්ද? එම ප්‍රතිඵලය තුල සිට පැමිණි නිගමන මොනවාද? මේක තමයි මේම හිගයක් තියෙනවා. ඒ හිගේ නිසා මොනවද කරන්න ඕන කියලා තීරණය කරේ. එම නිගමනය අනුව IT ශාස්ත්‍රයේ දියුණු කිරීමට හැකි දිශාව කුමක්ද? එම දිශාව තුළ ඉදිරි ඉලක්ක කවරේද? එම ඉලක්ක සපුරා ගැනීමට එක්කා යොදාගන්නේ කොහොමද? ඒකට වෙන්න ඕන. හිගේ මොකක්ද? මොකද්ද කරපු සංගණනය? හිගේ මොකද්ද? ඒක වර්ධනය කරන්න උපයෝග කරගන්නේ කොහොමද? ඒ ශාස්ත්‍රය පුළුල් කරන්නේ කොහොමද? ඒකට එක්ක උපයෝග කරගන්නේ කොහොමද? මේක වැදගත් විද්‍යාත්මක ප්‍රශ්න. හැබැයි මේ කිසිවකටවත් විද්‍යාත්මක පදනමක ඉඳන් ඒගොල්ලන්ට පිළිතුරු දෙන්න අසමත් වුණා. මේක ඇත්ත කතාව. ඒ නිසා මේ පිළිබඳ කළාද විද්වත් ඇගීමකින් නෙවෙයි මේ වැදගත් ශාස්ත්‍රය විවෘත කරන්න හදන්නේ. එයි මේ ශාස්ත්‍රය අද ලංකාවේ වැදගත්ම ලෝකයේ මුදුකාංග පද්ධති නිර්මාණය කරන රාජ්‍ය බවට අපේ රාජ්‍යපත් වෙලා තිබෙනවා. මම ඕගොල්ලන්ට කියන්නේ. අපේ රටේ පටන් ගත්ත ඉස්සලම IT ශාස්ත්‍රය වැදගත් ආයතනයක් MIT කියලා. MIT ආයතනය. ඒක තේරුණා ලෝකයේ අංක එකේ
කොටස් වෙළඳපොළ හැසිරීමේ මුදුකාංග පද්ධතිය නිර්මාණය කරේ MIT එක. ඒක ලෝකේ තීරණ සම්මානට පාත්‍ර වුණා. ලෝකේ කොටස් වෙළඳපොළ හැසිරවීමේ මුදුකාංග පද්ධතිය හැදුවේ MIT එක ශ්‍රී ලංකාවේ. ලංකාවේ ආයතනය MIT උඩනේ. ලන්ඩන් කොටස් වෙළඳපොළ හසුරුවන මුදුකාංග පද්ධතිය හැදුවේ ශ්‍රී ලංකාවේ MIT ආයතනය. ඒ විතරක් නෙවෙයි ලෝකේ ප්‍රධානම මූල්‍ය මධ්‍යස්ථානය වෝල් ස්ට්‍රීට් ඇමරිකාවේ. ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් වල කොටස් වෙළඳපොලේ ඒක තමයි ලෝකයේ දෙවන්තම කොටස් වෙළඳපොළ. ඒ කොටස් වෙළඳපොලේ මුදුකාංග පද්ධතිය හැදුවේ MIT ආයතනය. ඒක මොකක්ද? ඒක ශ්‍රී ලංකාවේ. එහෙනම් අපේ තාක්ෂණය අතර ගැටුමක් තිබුණද නැහැ? අපේ ලෝකේ ඉතාමත් වැදගත්ම ආයතනවල මුදුකාංග පද්ධතිය MIT ආයතනය හැදුවා. අන්තිමට මොකද වුනේ? MIT ආයතනය තමයි ලන්ඩන් කොටස් වෙළඳපොලේ මුදුකාංග පද්ධතිය හැදුවේ. අන්තිමේට ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් MIT ආයතනය මිලදී ගත්තා. දැන් ඒක ලංකාවේ විතර නෙවෙයි ඒගොල්ලෝ ගත්තා. ඇයි? අපේ රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. ඒකට පවතින සාධක නැහැ. වර්ධනය වෙන්න ඉඩකඩ දෙන්නේ නැහැ. එමෙ ඉඩකඩ දුන්නා නම් ලෝකයේ කොටස් වෙළඳපොළ හැසිරීමේ ප්‍රධානම මුදුකාංග පද්ධතිය කියන්නේ සම්මානලත්. ඒකට කියන්නේ මේ ලොව අංක එකේ කොටස් වෙළඳපොළ හැසිරීමේ මුදුකාංග පද්ධතිය කියලා සම්මාන ලැබුවේ MIT මුදුකාංග පද්ධතිය ලංකාවේ හදපු. දැන් මොකටද විවෘත කරන්නේ? මොකද අපි ඉන්දියාවෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ විතරක් නෙවෙයි අපේ තව වැදගත් ආයතනයක් තියෙනවා WSO2 කියන ආයතනය. ඒ ආයතනයේ ඉංජිනේරුවන් 500ක් විතර තමයි වැඩ කරන්නේ. හැබැයි ඇමරිකන් එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුදුකාංග පද්ධතියේ වැදගත් කොටස් ගණනාවක් අද ලබා දීලා තිබෙන්නේ ලංකාවේ ඉංජිනේරුවන් වැඩ කරන WSO2 කියන සමාගම විසින්. ඒ විතරක් නෙවෙයි එම ආයතනය තමයි ලන්ඩන් වල හා ඩුබායි වල ඔය E-government කියලා කියන්නේ රාජ්‍යයේ මුදුකාංග අනේ රජයේ මුදුකාංගයේ ඒ කියන්නේ රාජ්‍ය මුදුකාංග පද්ධතියේ වැටිම කොටස සම්පූර්ණ කරන්නේ WSO2 කියන ශ්‍රී ලංකා සමාගම. ඉංජිනේරු 500යි ඉන්නේ. සමහර ටෙන්ඩර් ඒවා නිකන් දෙන්නේ නැහැ. මේ දේශපාලකව පස්සේ කියලා ගන්න ඕනේ ඒවා නෙවෙයි. ගන්න පුළුවන් නෙවෙයි. ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුදුකාංග පද්ධතියේ කොටස් බාර ගන්න ඔබාමා ළඟට පුළුවන්. බෑ ඒවා නියමිත ටෙන්ඩර් කැඳවන්න ඕනේ. ටෙන්ඩර් වලට එන්නේ කවුද? ටෙන්ඩර් දාන්නේ Microsoft, IBM, Oracle වැනි ඉතා ලෝකේ ජාත්‍යන්තර පරිමාණයේ ඒ ක්ෂේත්‍රය පිළිබඳ සමාගම් තමයි ඒගොල්ලන් ටෙන්ඩරේට ආවේ. හැබැයි ඒ වගේනුත් ලංකාවේ සමාගම තමයි ගන්න අපි අහන්නේ මේ පාලකයන්ගේ. මොන කොතනද අපේ තාක්ෂණයේ තියෙන අඩුව තියෙන්නේ? කොතනද තියෙන්නේ? ලෝකේ වැදගත්ම මුදුකාංග පද්ධතිය අපි හදලා තිබෙනවා නම් ඒ වෙළඳපොළ තව විවෘත කරන්න ඕන මොකද්ද කරන්න ඕන කම තිබෙන්නේ? රාජ්‍යයක් හැටියට මේ ක්ෂේත්‍රය පිළිබඳ දැක්මක් හදලා සලස්මක් හදලා ඒවට යටිතල පාසුකම් හදලා මේ හයිවේ එකක් දෙකක් පස්සට දැම්මට කමක් නැහැ. හයිවේ එක දෙක සල්ලි මේකට දාලා මෙතනින් හොඳ සමාගම් හදලා තව කණ්ඩායම් පුහුණු කරලා මේක අපේ රටේ ආර්ථිකයේ වැදගත්ම මධ්‍යස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. ඇයි? සීමා මායිම් නැති ආර්ථිකය මේක. අනිත් හැම එකටම සීමා මායිම් තියෙනවා. අපි මිනිරන් ගත්තොත් සීමා මායිමක් තියෙනවා. රත්තරන් ගත්තොත් මේ මැණික් ගත්තොත් සීමා මායිමක් තියෙනවා. එළවලු ගත්තොත් සීමා මායිමක් තියෙනවා. හාල් ගත්තොත් සීමා මායිමක් තියෙනවා. වරාය ගත්තොත් සීමා මායිමක් තියෙනවා. හැබැයි අපේ රටේ සීමා මායිම් නැති ආර්ථිකය තමයි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය. අද මොකද කරන්න හදන්නේ? මොකද මේ පාලක කරන්න හදන්නේ? මේ වැදගත් ආර්ථිකය අලුතෙන් නිර්මාණය වුණු සීමා මායිම් නැති ආර්ථිකයේ වැදගත්ම ශාස්ත්‍රය අද සැලසුම් කරලා තිබෙනවා ඉන්දියාවට දෙන්න. මේකද කරන්න හදන්නේ? මේකට ඉඩ දෙන්න ඕන. කිසිදු සමීක්ෂණයක් කරලා නැහැ. මේ ඇති වෙන බලපෑම් පිළිබඳ කිසිදු ඇගයීමක් කරලා නැහැ. ඒගොල්ලෝ කියන නිකන් කරන්නේ ඉන්දියාවේ ලොකු IT එක්ස්පර්ට්ලා ඉන්නවා. IT ශාස්ත්‍ර එක්ස්පර්ට්ලා ඉන්නවා. නෑ සමහර ඒවාගෙන් අපි පිළිගන්නවා මෝටර රථ නිෂ්පාදනයෙන් ඉන්දියාව අපිට වඩා උඩින් ඉන්නවා. අපි මෝටර රථ නිෂ්පාදනය කරලා නැහැ. රෙදිපිලි නිෂ්පාදනයෙන් ඉන්දියාව අපිට වඩා උඩින් ඉන්නවා. කිරි නිෂ්පාදන තාක්ෂණය අපිට වඩා උඩින් ඉන්නවා. ක්‍රිකට් වලදී ඒගොල්ලොත් එකයි අපිත් එකයි. ඒගොල්ලෝ දිනනවා අපිත් දිනනවා. ඒගොල්ලෝ ගහනවා අපිත් ගහනවා. ක්‍රිකට් වලින් අපි ගොල්ලෝ සමානයි. අන්න ඒ වගේ තමයි IT වලින් අපි දෙගොල්ලෝ සමානයි. ඒක ඇත්ත. සමහර ක්ෂේත්‍රවලදී ඉන්දියාව උඩින් තමයි ඉන්නේ. හැබැයි ක්‍රිකට් වලදී අපි ඉන්දියාව හා සමාන ලෙසම තොරතුරු තාක්ෂණයේදී අපි සමානයි. ඒක වෙලා තිබෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒගොල්ලන්ගේ වෙළඳපොළ ලොකුයි. ඒගොල්ලන්ගේ සමාගම් ලොකුයි. ඒක හරි. ඒගොල්ලන්ගේ 11 දෙනා තෝරාගන්නේ කෝටි 120කින්. අපේ 11 දෙනා තෝරාගන්නේ කෝටි 2කින්. ඒක හරි. ඒගොල්ලන්ට ලොකු සමාගම් තියෙනවා. ලොකු විශාල පිරිසක් ඉන්නවා. හැබැයි වැදගත්කම තියෙන්නේ මොකද්ද? වැදගත්කම තියෙන්නේ තාක්ෂණයෙන්
එහෙ ක්‍රිකට් අපේ ක්‍රිකට් එක මට්ටමේ. එහෙ IT අපේ IT එක මට්ටමේ. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනකම තිබෙන්නේ? අපේ IT ශාස්ත්‍රයේ තවත් ආණ්ඩුව යටතට පහසුකම් දීලා සංවර්ධනය කරලා තව බදු පහසුකම් දීලා ඒ ශාස්ත්‍රයට ආයෝජනයට පොළඹවලා ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් පුහුණු කරලා තව ශිෂ්‍යත්ව ලබා දීලා මේ ශාස්ත්‍රය පුළුල් කරන්න ඕන. ඒ වෙනුවට ඒ ශාස්ත්‍රයේ ඉන්දියාවට විවෘත කරන්න හදන සලස්මක් තිබෙනවා. ඒ නිසා මේ සලස්මත් අනිවාර්යෙන් පරාජයට පත් කළ යුතු සලස්මක්. මේ අපේ අනාගතයේ අපේ අවකාශය අපේ දැනුම සීමා මායින් නැති ශාස්ත්‍රය මේ බිලිදීමකට මේ එට්කා ගිවිසුමාරා කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ එට්කා ගිවිසුමාරා මේ මත තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය විවෘත කර ගැනීම හදා දරන මේ ප්‍රයත්නත් අපි පරාජය කළ යුතුව තිබෙනවා. එනම් මේ කරුණ වලින් පෙන්වන්නේ කුමක්ද? අන් කවරක්වත් මේ පෙන්눔 කරමින් තිබෙන කුමක්ද? අපේ රටේ මේ මතු පිට සටන් මතු පිට ඒවා ටිකක් තියෙනවනේ. රූපවාහිනී නාලිකා බැලුවොත් අපිට වෙනවා තක්කට තක. එකට එක වැට නැති කට ඇට නැති දිව නේ පිටින් එක જાතිය ඔය යනවා. අර එකක් දානවා මෙහෙන් එකක් දානවනේ. ඉතින් ඔය බයිස්කෝප් වගේ ප්‍රවෘත්ති දකින්න අපි. බයිස්කෝප් වගේ අර එකක් දුන්නා දුන්නනේ අපේ ලොක්කක් දුන්න හොඳට දැ කිකේ බල බල ඉන්නේ. හැබැයි ඒ සංදර්ශන මායාව ඇතුලේ අපේ රටේ ආර්ථිකය ඉතාමත් බිහිසුණු ගමනක් දක්වා මේ රනිල් මෛත්‍රී ආණ්ඩුව ගෙන යමින් තිබෙනවා. එනිසා මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? එකක් අපි සටනක් දියත් කළ යුතු තිබෙනවා. වරායේ සියලු වෘත්ති සමිති වරායේ ඇතුළේ වෘත්ති සමිති එකතු කරනවා වගේම අනික් වෘත්ති සමිතිත් එකතු කර ගන්නවා වගේම දේශපාලන නායකත්ව සම්බන්ධ කරමින් වරායේ ඇතුළේ අරගලයක් අද අපිට තිබෙනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අද අපේ රටේ අලුත් තරුණ පරම්පරාව අපිට රටක් හැටියට ආඩම්බර විය හැකි. ඒකෙම එල්ලිලා ඒකෙම රිංගලා ඒක අස්සෙම පහුරු ගාලා මා අත්දැකීම් සම්භාරයක් අත්පත් කරගු මා දැවන්ත තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒ තරුණ පරම්පරාව අපි ආරක්ෂා කරගන්න ඕන. මේ එට්කා ගිවිසුම ගවුවොත් මොකද සිද්ධ වෙන්නේ? ඒගොල්ලෝ කියන ඉන්දියාවෙන් එක්ස්පර්ට්ලා එනවා නේ. ඉන්දියාවෙන් එක්ස්පර්ට්ලා ඉන්නේ කවුරුවත්. මොකද ලංකාවට ඉන්නේ. කෙනෙක් වෘත්තීය වේදිකේ රට යනකොට කරුණු කිහිපයක් බලනවා. අපේ දොස්තර කෙනෙක් රස්සාවට යන්නේ ඉතියෝපියාවේ. අපේ දොස්තර කෙනෙක් රස්සාවට යන්නේ කෙන්යාවේ. කෙන්යාවේ පඩි ගෙවනවා කිව්වට දොස්තර කෙන්යාවේ රස්සාවට යන්නේ. දොස්තර රස්සාවට යන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට, එංගලන්තයට, ඇමරිකාවට. ඇයි වෘත්තීය වේදිකේ පිට රට යන්නේ? පඩියටම නෙවෙයි. ආරක්ෂාව බලනවා. ආරක්ෂාව කොහොමද? සමාජ ජීවිතය කොහොමද? පහසුකම් ටික කොහොමද? තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද? ඒක වැදගත්ම එක තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය සමහර අපේ දොස්තර මහතුරු පිට රට යන මොකක් වෙනවද? දරුවන්ට උගන්වන්නද? අධ්‍යාපනය හොඳට තියෙන. සමාජ ආරක්ෂාව තිබෙන. සමාජ සංරක්ෂණය තියෙන. නේද? කාර්යක්ෂම රටකට තමයි ඉහළ කට්ටිය යන්නේ. එහෙනම් අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විවෘත කරා කියලා ඉන්දියාවේ එක්ස්පර්ට්ලා ලංකාවට එනවද? ලංකාවෙන් කොහෙ උගන්වන්නද? මොකට උගන්වන්නද? ඊට වඩා ඉන්දියාවේ තියාගෙන උගන්වනවා. ලංකාවට එනවද? ඒ වෘත්තීය වේදිකයක් මෙහෙට එනවද හොඳ බෙහෙත් ගන්න පුළුවන් කියලා. දැන් මෙහෙ ආයෙත් එන්නේ හිටට බෙහෙත් ගන්න. එහෙන්නේ. ඒ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ කට්ටිය ලංකාවට එන්නේ. ඒගොල්ලෝ යන යුරෝපෙට. එහෙනම් ඊළඟ තියෙනවා මැද කට්ටිය. දෙවෙනි පෙළ ඉන්දියාවේ නතර වෙනවා. නෑ ලංකාවට එන්නේ කවුද? සූපින් එක යටටට්ටුව. යටටට්ටුවට ඇවිල්ලා මොකද කරන්නේ? යටටට්ටුව ඇවිල්ලා මේ රටේ තියෙන ජොබ් අවස්ථා ගන්නවා. සමහර අයට දවල් කෑම එකයි ඉන්න තැනයි විට දෙකයි දුන්නොත් ඇති. සහතිකයි. විට දෙකකුයි ඉන්න තැනකුයි කෑම එකකුයි. හොඳ IT කට්ටියයි මෙහෙට ඉන්දියාවේ. විශාල විරකයාවක් තියෙන රාජ්‍යයක් ඒක. එදා අපි විවෘත කරන්නේ මොකද? IT ශාස්ත්‍ර විවෘත කරන අපිට එන්නේ කවුද? ඉන්දියාවේ සූපින් එක. ඒක ඇවිල්ලා අපේ කෙනත් එක බාගේන් කරනවා. කම්පැනි බලන වැඩියෙන් ලාභ ලබන නම් අපේ කෙනා පැත්තකින් ඉඳලා සූපින් කෙනා ගන්නවා. එයාට වැටුප අඩුයි. අපේ කෙනාගේ බාගේන් කිරීමේ පවර් එක නැතුව යනවා. එයාගේ වැටුප එයාගේ රැකියාව අනාරක්ෂිත වෙනවා. එයාගේ වැටුප් තලයේ අඩු වෙනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා එයා රට යන්න කියනවා. එයා මොකටද මෙහි ඉන්නේ? එතකොට එයා රට යනවා. සිද්ධ වෙන දේ තමයි මොකද්ද වෙන්නේ? අපේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉන්දියාවේ සූපින් එකෙන් පිරීලා අපේ රටේ එහි එක්ස්පර්ට්ලා ටික රට ඇතරලා යන. ඒ නිසා මේකෙන් සිද්ධ වෙන්නේ අලුත් දේ කොහ ගැනීම නෙවෙයි අපේ රටේ බුද්ධිමය සම්පත අත්හැරලා යන එක. ඒ නිසා මේ එට්කාවල මේ තොරතුරු තාක්ෂණයේ සහිත ඒ ශාස්ත්‍ර විවෘත කිරීම සහිතව විවෘත කිරීමට අපි කිසිසේත්ම ඒ ගිවිසුම අත්සන් කිරීමට කිසිසේත්ම ඉඩ ලකඩ ලබා නොදිය යුතුයි.
ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි. ඒක අපේ රටේ අයිතිය අපේ ඒ අයිතිය කිසිසේත්ම අපි පිළිදෙන්න සූදානම් නොවිය යුතුයි. ඉතින් වැදගත් සමහර ශේත්‍ර තියෙයි ඒවා ජන ජීවිතයත් එක්ක ඒ තරම් සම්බන්ධ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ සේවකයන්ගේ ප්‍රශ්න විතරයි. ඒ ආර්ථිකයත් එක්ක දැන් හිල්ටන් හෝටලේ ගමු. දැන් ඉස්සර අපිට මතකයි හෝටලයක් ආරම්භ කරනකොට ලොකු ප්‍රාග්ධනයක් යනවා. ඒතකොට කරපු තමයි ආණ්ඩුවෙන් හෝටල් ආරම්භ කරා. ඒතකොට ආණ්ඩුවෙන් හෝටල් ආරම්භ කරා. හැබැයි මොකද වුනේ? හෝටල් කර්මාන්තේ වේගෙන් වර්ධනය වුණා. හිල්ටන් එකත් එක්ක බලනකොට ඊට වඩා දැවැන්ත හෝටල් පද්ධතියක් හැදිලා තියෙනවා. ඒතකොට ඒ වගේ එකක් තවත් ආණ්ඩුවේ තියාගන්න ඕන කුමටද කියලා කල්පනා කරනවා. එතකොට තියෙන්නේ මොකද්ද? එතන ඒගොල්ලෝ සේවකයන්ගේ ප්‍රශ්නය. ඒගොල්ලන්ගේ සේවය කොහොමද ස්ථාවර කරන්නේ? ඒගොල්ලන් ඒකට ආරක්ෂාවක් දෙන්නේ කොහොමද? ඒක රැකවරණ දෙන්නේ කොහොමද? ඒක ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච බරපතල එකක් නෙවෙයි. ඒකයි අපි හරියට මේ විකිණීමත් බිලිදීමෙත් හරිම මරමස්ථාන ටික හරියට තෝරගන්න ඕන. තෝරගෙන අනිවාර්යෙන් එක පරාජයට පත් කිරීම සඳහා සටන දියත් කළ යුතුව තිබෙනවා. සහතික වශයෙන් එය ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතු සටන බවට පත් කරගන්න. හැමතැනම හොටකගා යනව නෙවෙයි. හරිම මරමස්ථාන ටික අපි මේකේ අත්තට ගන්න ඕනකම තිබෙනවා. එතනින් ඒ සටන එතනින් නතර වෙන එකක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම මොකද්ද වෙලා තිබෙන්නේ? මේක ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියත් එක්ක ගැට ගැහිලා තිබෙනවා. මේ රනිල්ගේ හෝ මෛත්‍රීගේ හෝ පුද්ගල දුබලතාවයක් නෙවෙයි. ඒගොල්ලන්ගේ පුද්ගලික කැමැත්ත, ඒගොල්ලන්ගේ පුද්ගලික දුබලතාවය යම් ප්‍රමාණයකට මේක තීව්‍ර කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රතිපත්තිය? දැන් ලෝකේ පුරා ධනවාදයට බල කරලා තියෙන මොකද්ද? ධනවාදයට බල කරලා තියෙන එකයි. මොකද්ද බල කරලා තියෙන්නේ? ආණ්ඩුව සියල්ල අත්තරින්න. ආණ්ඩුව තියෙන කාර්යභාරය නීති හදන එකත් යටිතල පාසුන් හදන එකක් විතරයි. ආණ්ඩුවට තියෙන නීති හදන්න. 50 සම්මත කරලා නීති ටික හදලා දෙන්න. ඊළඟ යටිතල පාසුන් හදලා පාරවල් පාලම් ටික හදලා දෙන්න. අනිත් ඔක්කොම ආණ්ඩුව අත්තරින්න. ඒකයි කරන බලපෑම. අනිත් සියල්ල ආණ්ඩුව අත්තරින්න. ඒක තමයි ලෝකෙට අද නව ලිබරල් වාදය දීලා තියෙන වට්ටෝරුව තමයි රජයේ කාර්යභාරය නීති සම්පාදනයත් යටිතල පහසුකුණුත් විතරයි. අනිත් සියල්ල ආණ්ඩුව අත්තරින්න ඕන. ඒ අනුව තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංශෝධනය එන්නේ. ඒ අනුව තමයි රේගු දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනය කරන්න එන්නේ. ඇයි ඒ වත්තරින්න ඒ ආණ්ඩුව වැඩ දෙවේ. බදු එකතු කරලා කම්පැනි එකට දෙන්න බදු එකතු කරලා දෙයි. නේද? රේගුවේ බදු එකතු කරලා කම්පැනි එකට දෙන්න බදු එකතු කරලා දෙයි. බදු එකතු කරන ක ආණ්ඩුව වැඩක් නෙවෙයි. ආණ්ඩුව වැඩේ මොකද්ද? නීති හදන එකයි යටිතල පාසුම් හදන එකයි. ඒ දෙක විතරක් තියාගෙන අනිත් ඒ ඔක්කොම අත්තරින්න. ඒක තමයි නව ලිබරල් ධනවාදය ලෝකෙ පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන. නිසා ඒ අතිරය තමයි අපේ රට ඇවිල්ලා තිබෙන්නේ. අපේ රට වේගයෙන් ආණ්ඩුවේ කාර්යභාරය රාජ්‍යයේ කාර්යභාරය නීති සම්පාදනයත් යටිතල පාසුකම් වලට සීමා කරලා සියල්ල අත්කරීම සඳහා පොළඹවන තැනකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා එනම් මොකද්ද? එනම් මේ සටන තිබෙන්නේ හුදු පෞද්ගලීකරණය පිළිබඳව. හුදු විකිණීම පිළිදීම පිළිබඳව පමණක් නෙවෙයි. මේ සටන තිබෙන්නේ මේ ප්‍රතිපත්තිය වෙනුවට වෙනස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පාලනයක් ගොඩනැගීම දිශාවට මේ සටන දියත් කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනාට මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.